මේක ඇඳගෙන ඉවර වෙලා පුතේ මට එවන්න මැසේජ්. හරිද? ඉවරයිද? හොඳයි. ලියන්න පුතේ නිරීක්ෂණ. ඒ නිරීක්ෂණ කියලා ලියන්නේ කළු පෑනෙන්. නිරීක්ෂණ කියලා ලියන්නේ කළු පෑනෙන්. ඊට පස්සේ නිල් පෑනෙන් ලියන්න. හරිද? අග්‍රස්තය ඉවත් කිරීම කියලා ලියලා තියෙන්නේ. හරිද? right. ලියන්න නිරීක්ෂණ. නිරීක්ෂණ ලියන්න. අග්‍රස්තය ඉවත් නොකරන ලද ශාකය 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 ඉහළට වර්ධනය වේ. ඉහළට වර්ධනය වේ. ඉහළට වර්ධනය වේ. ඊළඟ තරුව අග්‍රස්තය ඉවත් කරන ලද අග්‍රස්තය ඉවත් කරන ලද ශාකය අග්‍රස්තය ඉවත් කරන ලද ශාකය ඉහළට වර්ධනය නොවේ. ඉහළට වර්ධනය නොවේ. හරි. ලියන්න පුතේ කළු පෑනෙන්ම නිගමනය කියලා. නිගමනය කියලා ලියන්න කළු පෑනෙන්. ශාකවල වර්ධනය කෙරෙහි ශාකවල වර්ධනය කෙරෙහි ශාකවල වර්ධනය කෙරෙහි බලපානු ලබන වර්ධක ද්‍රව්‍ය ශාකයක වර්ධනය කෙරෙහි බලපාන වර්ධක ද්‍රව්‍ය ශාක අග්‍රස්තයේ නිපද වේ. ශාක අග්‍රස්තයේ නිපද වේ. ශාක අග්‍රස්තයේ නිපද වේ. ශාක අග්‍රස්තයේ නිපද වේ. හරිද? පැහැදිලිද පුතේ? හොඳට අහගෙන ඉන්න. right. දැන් අපි මේ කතා කරමින් හිටියේ අපි වර්ධනය වෙනවා වගේම අපේ අවට පරිසරය තුළ තිබෙන මේ ශාකවල වර්ධනය කෙරෙහි බලපාන සාධක. අද අපි මේ කතා කරමින් ඉන්නේ. හොඳ පාඩමට මැදින් සම්බන්ධ වෙච්ච දරුවොත් ඉන්නවා. ඒ නිසා ඕගොල්ලන් මොනවාද
පිටු අංක 83 පාඩම පුතේ අපි මේ කතා කරමින් ඉන්නේ ශාක වර්ධක ද්‍රව්‍ය. හොඳට අහගෙන ඉන්න. හරි. එතකොට මෙන්න මේ ශාකයක වර්ධනය කෙරෙහි පරිසරය තුල බලපාන ප්‍රධාන සාධක දෙකක් තියෙනවා. එකක් තමයි පුතේ බාහිර සාධක, අනිත් එක තමයි අභ්‍යන්තර සාධක. එතකොට මේ බාහිර සාධක විදියට අපි ගන්නවා පුතේ මොනවද? ආලෝකය, වාතය, ජලය, खनिज ලවණ මේ සාධක පුතේ බාහිර සාධක ශාකයකට ලැබෙනවා. ඒ වගේම අභ්‍යන්තර සාධක තමයි පුතේ ශාක තුළ නිර්මාණය වෙන වර්ධක ද්‍රව්‍ය. හරිද? වර්ධක ද්‍රව්‍ය. එතකොට අද අපි කතා කරන්නේ ප්‍රධාන වශයෙන් මෙන්න මේ ශාක වර්ධක ද්‍රව්‍ය ගැන. දැන් ඉස්සෙල්ලම අපි දැනගන්න එපා ශාක තුළ ඇත්තටම නම් මේ වර්ධක ද්‍රව්‍ය තියෙනවද නැද්ද කියලා. අන්න ඒ සඳහා අපි පරීක්ෂණයක් කරලා බැලුවා. මොකද්ද? ඉස්සෙල්ලම කරා පුතේ අපි පෝච්චියක සිටවන ලද ශාකයක් අරගෙන ඒක 34 තියලා බැලුවා. සතියක් විතර මේ 34 මේ පෝච්චිය තියෙනකොට මේ ශාකයේ පරෝහය කඳ කොටස පුතේ ඉහළට වර්ධනය වෙන්න ගත්තා. ඇයි මෙහෙම හේතු උනේ? අපිට ප්‍රශ්නයක්. ඊට පස්සේ දැන් අපි කරේ එක වගේම සමාන ශාක දෙකක් ගත්තා. එක සමාන ශාක දෙකක් අරගෙන එකක අග්‍රස්තය ඉවත් කරා. අනිත් එකේ අග්‍රස්තය තියෙන්නේ නැහැ. එතකොට අග්‍රස්තය තිබුණු ශාකය හොඳින් ඉහළට වර්ධනය වුණා. අග්‍රස්තය ඉවත් කරන ලද ශාකය ඊටාත්ම පහත් මට්ටමක තිබුණා. හරිද? එතකොට අපි ගත්තයින් පස්සේ අපිට පැහැදිලි වෙනවා ශාකයක අග්‍රස්තයේ පුතේ වර්ධක ද්‍රව්‍ය නිර්මාණය වෙනවා කියන්නේ. පැහැදිලිද? එහෙමනම් ශාකවල වර්ධනය කෙරෙහි බලපාන වර්ධක ද්‍රව්‍ය ශාක කඳ අග්‍රස්තයේ නිර්මාණය වෙනවා කියලා අපිට අවබෝධ වුණා. හැබැයි කඳ අග්‍රස්තයේ විතරක් නෙමෙයි. තව තැන්වල නිෂ්පාදනය වෙනවා. අපි ඒ තැන් ගැන කතා කරන්න කලින් අපි දැනගෙන ඉන්න ඕන පුතේ ශාක වර්ධක ද්‍රව්‍ය කියන්නේ මොනවද? හරිද? ශාක වර්ධක ද්‍රව්‍ය. ශාක වර්ධක ද්‍රව්‍ය කියන එක පුතේ අර්ථ දක්වනකොට දැන් ඕගොල්ලන්ට අදහස ඇවිල්ලා ඇති මෙහෙම. එහෙනම් ශාකයක මේ වැඩිවීමට අවශ්‍ය වෙන වර්ධනය වීමට අවශ්‍ය වෙන ද්‍රව්‍ය තමයි වර්ධක ද්‍රව්‍ය කියන්නේ. හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. සමහර දේවල් තියෙනවා පුතේ වර්ධනය නිෂේධනය කරනවා. ඒ කියන්නේ වර්ධනය අඩු කරනවා. සමහර වර්ධක ද්‍රව්‍ය. දැන් සමහර කට්ටිය උසට සමහර ගස් හැදීගෙන යනවා. අන්න හොඳට හැදෙනවා. හැබැයි සමහර වර්ධක ද්‍රව්‍ය තියෙනවා පුතේ මේ වර්ධනය බාල කරනවා. අඩු කරන ද්‍රව්‍ය තියෙනවා. ඒවටත් අපි කියන්නේ වර්ධක ද්‍රව්‍ය කියලාම තමයි. හරිද? ශාක වර්ධක ද්‍රව්‍ය කියන එක අර්ථ දක්වනකොට පුතේ අපිට හරි නිර්වචනයක් තියෙනවා. ඒ නිර්වචනය හරියටම විභාගෙට අහනවා. නැත්තම් ඒකට ලකුණු දෙන්නේ නැහැ. ලයන්න කපල කුණු තමයි දෙන්නේ. ලයන්න කපල දෙන්නේ. හරිද? ලකුණු දෙන්නේ නැහැ. හරිද? ඒ නිසා රයිට් පෙළ ගන්නකො ඔයගොල්ලන්ගේ 84 වෙනි පිටුව 84 වෙනි පිටුව පෙළ ගන්න හැමෝම 84 වෙනි පිටුව රයිට්. ඔන්න බලන්න පුතේ ශාකයක වර්ධනය යාමනය කරනු ලබන රසායනික ද්‍රව්‍ය. ශාකවල වර්ධනය යාමනය කරනු ලබන රසායනික ද්‍රව්‍ය අපි කියනවා පුතේ මොනවද? ශාක වර්ධක ද්‍රව්‍ය කියලා කියනවා. වර්ධක ද්‍රව්‍ය කියලා කියනවා. මෙන්න මේ වර්ධක ද්‍රව්‍ය වර්ධනය උත්තේජනය කරනවා. උත්තේජනය කරනවා කියන්නේ වැඩි කරනවා. හැබැයි සමහර වර්ධක ද්‍රව්‍ය පුතේ වර්ධනය නිෂේධනය කරනවා, අඩු කරනවා. තේරුණා කියන කාරණා රයිට්. ලියන්න පුතේ තරුවක් දාලා රතු පෑනෙන් ලියන්න පුතේ තරුවක් දාලා ශාක වර්ධක ද්‍රව්‍ය යනු 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 ශාකයක වර්ධනය ශාකයක වර්ධනය ශාකයක වර්ධනය ශාක වර්ධක ද්‍රව්‍ය යනු ශාකයක වර්ධනය යාමනය කරනු ලබන රසායනික ද්‍රව්‍ය වේ. ශාක වර්ධක ද්‍රව්‍ය යනු ශාකයක වර්ධනය යාමනය කරනු ලබන රසායනික ද්‍රව්‍ය වේ. ඊළඟ තරු දාලා අපිට කළු පෑනෙන් ශාක වර්ධක ද්‍රව්‍ය
වර්ධනය උත්තේජනය කරන අතර වර්ධනය උත්තේජනය කරනු ලබන අතර වර්ධනය උත්තේජනය කරනු ලබන අතර වර්ධනය උත්තේජනය කරනු ලබන අතර ඇතැම් වර්ධක ද්‍රව්‍ය ඇතැම් වර්ධක ද්‍රව්‍ය ඇතැම් වර්ධක ද්‍රව්‍ය වර්ධනය නිෂේධනය කරයි වර්ධනය නිෂේධනය කරයි වර්ධනය නිෂේධනය කරයි හරිද එතකොට ශාක වර්ධක ද්‍රව්‍ය කියන්නේ මොනවද කියන එක ඔයගොල්ලෝ දැන් දන්න ඕනේ ශාක වර්ධක ද්‍රව්‍ය කියලා කියන්නේ පුතේ ශාකයක වර්ධනය යාමනය කරනු ලබන ද්‍රව්‍ය මේ යාමනය කරනු ලබන වර්ධක ද්‍රව්‍ය මගින් ඇතැම් විට ශාක වර්ධනය උත්තේජනය කරනවා ඇතැම් විට වර්ධනය නිෂේධනය අඩු එතකොට පුතේ ඕගොල්ලෝ ඔය නිර්වචනය හරියට තේරුම් ගන්න මොකද ඔයක විභාගයට අහනවා මේ විදිහටම right එතකොට ඕගොල්ලෝ හැමනිතරම මතක තියාගන්න ඕන ශාක වර්ධක ද්‍රව්‍ය කියන්නේ වර්ධනය උත්තේජනය කරනවා විතරක් නෙමෙයි වර්ධනය නිෂේධනයත් කරනවා පැහැදිලිද කියන කාරණාව පැහැදිලිද right okay right දැන් පුතේ මෙන්න මේ ශාකවල නිෂ්පාදනය වන වර්ධක ද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් කොටස් තුනක් තියෙනවා ඕගොල්ලන්ට ඉගෙන ගන්න. ඊට වඩා වැඩියෙන් තියෙනවා. හැබැයි ඕගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ ඕගොල්ලන්ගේ විෂය නිර්දේශයට තුනයි වැදගත් වෙන්නේ. හරිද? එතකොට ගොඩක් අය අහනවා පන්ති කීයටද ඉවර වෙන්නේ කියලා. උදේ 9ට පුතේ ඉවර වෙනවා තා පැයක් වගේ කාලයක් තියෙනවා. හරිද? එතකොට නිදකුත් නෑ මොකුත්. ඕගොල්ලෝ මයික් ඔෆ් කරගන්න පුතේ හැමදේම මොකද රෙකෝඩින් එකක් වෙනවා. ඊට අමතරව ඔයාලා ලියා ගන්න අපහසු කාරණා තියෙනවා නම් ඒවා රෙකෝඩින් එකේ තියෙනවා. ඉතින් ඒ නිසා බය වෙන්න එපා. අපි රෙකෝඩින් එක අප්ඩේට් කරනවා. අවද දවස් දෙකකින් විතර ඔයගොල්ලන්ට ඒක බලන්න පුළුවන්. හරිද? එතකොට ඒ නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. හොඳට අහගෙන ඉන්න පුතේ. මොකද ඕගොල්ලෝ අපි හැමෝම ගොඩාක් වටින වැඩක් මේ කරන්න යන්නේ. හරිද? ඕගොල්ලන්ට ප්‍රශ්න තියෙන ඒවා chat එකට දාන්න. උත්තර දෙන්න පුළුවන් ඒකට උත්තර දෙන්න. හරිද මේ විදිහට. හරි. එතකොට දැන් ඕන්න පුතේ අපි කතා කරා ශාක වර්ධක ද්‍රව්‍ය. ශාක වර්ධනය යාමනය කරනු ලබන ද්‍රව්‍ය වලට අපි කියනවා වර්ධක ද්‍රව්‍ය කියලා. මේ වර්ධක ද්‍රව්‍ය මගින් ශාක වර්ධනය උත්තේජනය කරනවා ඒ වගේම වර්ධනය නිෂේධනය කරනවා. හරිද? හොඳට අහගන්න. හරිද? මේක එතකොට වර්ධක ද්‍රව්‍ය වල බලපෑම ආකාර දෙකයි. හොඳද? ඒක මතක තියාගන්න. right. අපි ඉස්සරහට කතා කරමු. මෙන්න මේ ශාකවල නිෂ්පාදනය වන වර්ධක ද්‍රව්‍ය මේ වර්ධක ද්‍රව්‍ය පුතේ ප්‍රධාන වශයෙන් ආකාර තුනක් තියෙනවා. ප්‍රධාන වශයෙන් ආකාර කීයක් තියෙනවද? පළවෙනි එක තමයි. පළවෙනි එක තමයි පුතේ මොනවද? ඔක්සින්. මොනවද? ඔක්සින්. පළවෙනි එක තමයි ඔක්සින්. ඔක්සින්. පළවෙනි එක ඔක්සින්. හරිද? දෙවෙනි එක හොඳයි අපේ දරුවෝ සයිටෝකයිනින්. සයිටෝකයිනින්. කයිනින්. සයිටෝකයිනින්. හරිද? තුන්වෙනි එක තමයි පුතේ මොනවද? ගිබෙරලින්. හරි. අපි දෙවෙනියට ගනිමුකෝ ගිබෙරලින්. හරිද? ගිබෙරලින්. 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 තුන්වෙනි එක තමයි කවුද? සයිටෝකයිනින්. කයිනින්. එතකොට අපි ගත්තා ඊට පස්සේ ප්‍රධාන වශයෙන් මොනවාද? ශාක වර්ධක ද්‍රව්‍ය කොටස් තුන. පළවෙනි එක මොකද්ද? ඔක්සින්. දෙවෙනි එක මොකද්ද? ගිබරලින්. තුන්වෙනි එක මොකද්ද? සයිටෝකයින්. මෙන්න මේ තුන තමයි අපිට ඔබට ප්‍රධාන වශයෙන් කතා කරන්න යන්නේ. හරිද? එතකොට මොනවද? ඔක්සින්, ගිබරලින්, සයිටෝකයින්. හරිද? පැහැදිලිද? right. ලියන්න පුතේ තරුවක් දාලා සාමාන්‍ය පෑනෙන්. සාමාන්‍ය පෑනෙන් තරුවක් දාලා ලියන්න. ශාකවල නිපද වෙන ශාකවල නිපද වෙන ප්‍රධාන වර්ධක ද්‍රව්‍ය කිහිපයක් පවතී.
කිහිපයක් පවතී. කිහිපයක් පවතී. ලියන්න එක කළු පෑනෙන් ඔක්සීන් 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 කළු පෑනෙන් කියන්නේ ඔක්සීන්. දෙක ගිබෙරලීන් ගිබෙරලීන් ගිබෙරලීන්. තුන සයිටොකයිනින් සයිටොකයිනින්. එතකොට දැන් ඕගොල්ලෝ බලනවා ඇති මේවා සිංහල වචනද කියලා. මේවා සිංහල වචන නෙමෙයි. මේවා ග්‍රීක වචන. හරිද? මොකද මේවා ප්‍රධාන වශයෙන් හොයාගන්නේ පුතේ අපේ බටහිර විද්‍යාඥයෝ. එතකොට මේ වචන ඇත්තටම විද්‍යාවේ තියෙන මේ වචන ගත්තාම පුතේ ගොඩක් ඒවා ග්‍රීක ලතින් උරුවක් තියෙන වචන තමයි අපිට එන්නේ. ශාක ගැන කතා කරනකොටත් දැන් අපි එක විද්‍යාත්මක නමක් ගත්තොත් ඔරයිසා සැටයිවා. හරිද? කොකොස් නුසිෆෙරා. පොල් ගහට අපි කියන කොකොස් නුසිෆෙරා. මේ ඔරයිසා සැටයිවා, කැමෙලියා සිනෙන්සිස් මේ වගේ ගත්තාම ග්‍රීක වචන ග්‍රීක ලතින් උරුවක් තියෙන වචන තමයි අපිට ගොඩක් හම්බ වෙන්නේ විද්‍යාවේ. හරිද? ඒ වගේම තමයි පුතේ දැන් අපි කතා කරාම ඕගොල්ලන්ට ආදරණීය දරුවනේ ඇත්තටම මේ කොරෝනා වසංගතයත් එක්ක ඕගොල්ලන්ට මට අපිට සිද්ධ වෙලා තියෙනවා නිවෙසටම වෙලා ඉන්න. මේ දවස්වල පුතේ ඕගොල්ලන්ට ඇත්තටම නම් සත්‍යකින්ම නම් මේක ප්‍රායෝගික වෙන්නේ ඕගොල්ලෝ හැමෝම අර පන්තියට ලොග්ගුණ වෙලාවේ ඉඳලා එක දිගටම ඉන්න. අමාරුයි අපහසුයි තමයි. සමහර අයට පුතේ සිග්නල් වල ප්‍රශ්න එන්න පුළුවන්. සමහර අයට වෙන ගෙවල් වල වෙන වෙන ප්‍රශ්න වෙන්න පුළුවන්. නමුත් ඕගොල්ලෝ මතක තියාගන්න පුතේ ජීවිතේ ඕගොල්ලෝ මම අපි හැමෝම ඉගෙන ගත්තොත් විතරමයි පුතේ ජීවිතේ ජයග්‍රහණය කරන්න පුළුවන්. හොඳට මතක තියාගන්න. අද මම මෙතන ඉන්නේ විශ්වවිද්‍යාලේ ගිහිල්ලා උපාධියක් අරගෙන ගුරුවරයෙක් විදියට මම අද මෙතන ඉන්නේ. මම ඉගෙන ගත්ත නිසා. මම අමාරුවෙන් ඉගෙන ගත්ත මිනිස්සෙක්. මම ඕගොල්ලන්ටත් කියන්නේ පුතේ පුදුම තරම් මහන්සි වෙන්න. ජීවිතේ ජයග්‍රහණය හොයාගෙන ඒක පස්සේ පමාගෙන අපි යන්න ඕන. අපි කවදාවත් පරාජය වෙන්න බෑ. අපි පරාජය වෙන්න බෑ. මට මතක තියාගන්න. උදේ නැගිට මොහොතේ ඉඳලම ඕගොල්ලෝ පුතේ ජීවිතේ කල්පනා කරන්න මම අද දවසේ මගේ ප්‍රයෝජනවත්ව මේ දවස ගත කරන්නේ කොහොමද කියලා. මම අද උදේ ඇඳෙන් බහිනකොට පුතේ කල්පනා කරේ මම අද දවසේ මගේ සැලසුම. හරිද? ඕගොල්ලන්ට ජීවිතේ තියෙන්න ඕන සැලසුම. දැන් ඕගොල්ලෝගේ අම්මා තාත්තලා සැලසුම් තියෙනවා. එතකොට ඒගොල්ලෝ දැන් ජීවිතේ ක්‍රමයෙන් වර්ධනය වෙමින් ඇවිල්ලා තියෙනවා. ඕගොල්ලන්ටත් එහෙම සැලැස්මක් තියෙනවා. පුතේ මම 8 වසරේදී ෆේල් වෙන්න ගියපු මිනිස්සෙක්. මගේ නම ප්‍රජාත් රණසිංහ. එතකොට මම 8 වසරේදී ෆේල් වෙන්න ගියපු මිනිස්සෙක්. මම මේ ඕගොල්ලන්ට පන්තියේ මැදදී මේ ටික කතා කරන්න තීරණය කරේ ඕගොල්ලන්ට ගොඩාක් වැදගත් වෙයි. සමහර වෙලාවට ඕගොල්ලෝ මාව දකින්න පළවෙනි දවස. හරිද? සමහර අය අන්තිම දවසේ වෙන්නත් පුළුවන්. හරිද? එතකොට මොකද සමහර අය අපිත් එක දිගට ඉන්නේ නැහනේ. එතකොට දැන් ඔන්න ඕගොල්ලෝ මම දැකපු පළවෙනි දවසේම මම මේ උගන්වන ක්‍රමවේදය එක්තරා විදිහකට එන්නේ. හරිද? ඒක හැබැයි දිගට ඉන්න ඕන මාත් එක්ක මේ වැඩේ අල්ලගන්න. නැත්තම් මේ වැඩේ අමාරුයි. එතකොට පුතේ මම මේ ඕගොල්ලන්ට කියන්න හැදුවේ මම 8 වසරේදී ෆේල් වෙන්න ගියපු මිනිස්සෙක්. මම පන්තියේ 48 වෙනියා. හරිද? පන්තියේ 49 දෙනයි හිටියේ අපේ ඉස්කෝලේ. එතකොට මේ 49 වෙනිය ගැහන් ළමයි එයා ෆේල් කරා. දැන් එතකොට මම 48 වෙනියනේ ෆේල් කරේ නෑ. පන්ති පාර ටීචර් මට කර වැඩේ පරණ පොත් ටිකක් දුන්නා. ඔන්න පුතේ බලන්නකො මම ඊට පස්සේ කල්පනා කරා 9 වසරේදී මේ වැඩේ මෙහෙමනම් හරියන්නේ. මම පුතේ 9 වසරේදී පළවෙනිය නෙමෙයි. පන්තියේ 17 වෙනිය. හැබැයි පුතේ මම ලොකු ජයග්‍රහණයක් ගත්තනේ. මොකද්ද? අසමත් වෙන්න ගියපු මිනිස්සෙක් දැන් 17 වෙනි දේ ඇවිල්ලා තියෙනවා. මම මහන්සි වුණා. කොහොමද මම මහන්සි වුණේ? ඔන්න වැඩසටහන පටන් ගත්ත තැන. මම පුතේ හරියට පොත් මේසෙ ගෙදර හදාගත්තා. ඕගොල්ලන්ටත් ගෙදර පොත් මේසයක් තියාගන්න. මගේ පන්තියට අද විතරක් සම්බන්ධ වෙන දරුවෝ ඉන්නවා නම් මම ඒ දරුවන්ටත් මෙන්න මේ කාරණා ටික කියනවා. Tamanට හරි ලස්සන පොත් මේසයක් හදාගන්න. අම්මා තාත්තා අහගෙන ඉන්නවා නම් දරුවට ඇත්තටම නම් බලන්න පොත් මේසයක් තියෙනවද කියලා. නැත්තම් අම්මේ තාත්තේ පුළුවන් ඉක්මනින් පොත් මේසයක් සූදානම් කරන්න. මොකද අපිට ක්‍රීඩා කරන්නත් පිට්ටනියක් තියෙන්න එපා පුතේ. අන්න ඒ වගේ Tamanට තියෙන හොඳ ලස්සන පොත් මේසයක්. ඒ පොත් මේසෙට පුතේ ලස්සන ඉටි කවරයක් දාගන්න. හරිද? නැත්තම් රෙද්දක් උනත් කමක් නැහැ. හරිද? දාගෙන පුතේ ලස්සන මල් පෝච්චියක් තියාගෙන චූටි එකක් මහා එකක් නෙමෙයි. ඊට පස්සේ පුතේ ඒ පොත් මේස ඉස්සරහා ලස්සනට ගහගන්න ලස්සන වාක්‍යයක් තියෙනවා. ඒ වාක්‍ය තමයි පුතේ හොඳට අහගන්න. ඔව් මට පුළුවන්. මං හැමතිස්සෙම විශ්වාස කරන දෙයක්. ඔව් මට පුළුවන්. ඔව් මට පුළුවන් කියලා ගහගන්න.
ඊට පස්සේ ඒක ලස්සනට ගහගන්න yes I can කියලා ගහගන්න. මේක පුතේ ලස්සනට කොටු කරලා හරිද? මේක ලියන්න රෝස පෑනේ. හරිද? කළු පෑනෙන් කොටු කරගන්න. මේක ලස්සනට පොත් මේ ඉස්සරහා ගහන්න. හරිද? ඊට පස්සේ දැන් ඔන්න ඕකත් ගහලා ඔයා ලස්සනට පොත් මේසෙත් arrange කරලා ඔයා වැඩ පටන් ගන්න. ඊට පස්සේ ගෙදර ඉන්නෝ ලොකු අයියා කෙනෙක් අක්ක කෙනෙක්. මෙන්න වැඩේ පටන් අරන් මෙයයි. ඔව් මට පුළුවන් කියලා ගහගෙන. ඊට පස්සේ පුතේ ඕගොල්ලන්ට hina වෙන්න ගනි. ඕගොල්ලන්ට දැන් ලැජ්ජයි වගේ වැඩේට අයියෝ මේකත් ගාගත්ත විලි ලැජ්ජයි දැන් අයියත් අයිලු නෝන්ටි කියලා ගියා. ඊට පස්සේ ඔයා මොකද මේක ගාවන. නෑ ඔයා පරාදයි වුණොත් ඈ. පළවෙනි දවසේ විතරයි ඕම කියන්නේ. දෙවෙනි දවසේ වෙන මොකුත් කියන්නේ. ඔයා වැඩ පටන් ගන්න. ඊට පස්සේ ඔයා මේකේ ලස්සනට පුතේ උඩින් හෝ පහලින් ලස්සන බුද්ධ පින්තූරයක් අලව ගන්න. ලස්සන බුද්ධ පින්තූරයක් අලව ගන්න. තමන්ගේ පොත් මේස ඉස්සරහනේ. නැත්තම් ඊට පස්සේ තමන්ට විශ්වාස කරන නායකයෙක් ඉන්නවනම් ආන්ගේ නායකයෙකුගේ විස්තරයක් ගන්න. හරිද? මෙතන ලස්සන පින්තූරයක් අලව ගන්න. ඊට පස්සේ පුතේ මොනවාද? ඔබ ඔබේ වීරයා. හරිද? ඔයා බෞද්ධයෙක් නම් ඔයා බුද්ධ ධර්මී. මේ බුදුරජාණන් වහන්සේ. එහෙම ඔයා පින්තූරයක් අලව. හැබැයි දැන් මේක දේවාලේ වගේ ගහගන්න එපා. ඒක වැරදි. හරිද? එතකොට ඔන්න දැන් තමන් මොනවද? තමන්ගේ පොත් මේසය හරියට සූදානම් කරගන්න. ඊට පස්සේ පුතේ ඔන්ලයින් පන්ති තියෙන මේ දවස්වල කාලසටහන ගහගන්න. පාසලේ වේවා, පන්තිවල වේවා හැම එකක්ම හරියට ගහගන්න. ඊට පස්සේ ලස්සන කැලෙන්ඩරයක් චූටි එකක් තියාගන්න. තමන්ගේ පොත් මේසය හරියට හදාගන්න. ඊට පස්සේ පුතේ ඔන්න ක්‍රමක්‍රමයෙන් තමන්ගේ කාලසටහනකට වැඩ පටන් ගන්න. ඔබට පුළුවන් ඔබ අද ඉඳලා වෙනස් වෙන මිනිස්සෙක්. ඔබ ඔබේ ජීවිතේ වෙනස් වෙන්න ඕන. මෙතෙක්කල් ආපු ගමන් මාර්ගයේ අසාර්ථක නම් වැඩක් නැත්නම් ඔබ වෙනස් වෙන්න. මම නිතරම කියන කතාවක් තමයි පුතේ තමා වෙනස් විය යුතුයයි තමා සිතන තාක්කල් මිහි පිට තමාව වෙනස් කරන්න කිසිම පුද්ගලයෙක් නැහැ. ඒ නිසා තමන් වෙනස් වෙන්න තමන් හිතන්න ඉස්සෙල්ල. මම මේ විදිහට කොණ්ඩේ වයි පීරනවද මේ විදිහට රැවුලවනද කියලා තීරණය කරන්නේ මම. මේ ඇඳුම අඳිනවද නැද්ද කියලා තීරණය කරන්නේ මම. ඔබටත් ඒ වගේ තියෙන අයිතිය. ඔබ වෙනස් වෙන්න අද ඉඳලා ජීවිතේ වෙනස් වෙන එකම තැන මෙතන පුතේ. මම කියන්නේ ඔබ ජීවිතය වෙනස් කරගන්න සාර්ථකත්වයට ගමන්. ඒ සාර්ථකත්වය මෙතෙක් කියලා කියන්න බෑ. මල්ටි මිලියනර් කෙනෙක් දක්වා වර්ධනය වෙන්න ඕන යා. අපි කියන්නේ එහෙම මල්ටි මිලියනර් කෙනෙක්. ඔබ ඔබේ ජීවිතේ නතර වෙන තැන හිතා ගන්න බෑ. හැබැයි ඒ සියල්ල ඔබ සතුව තියෙන්නේ. ඔබේ හිතේ තියෙන්නේ. හරිද? ඉතින් ඒ නිසා පුතේ අපි මේ විද්‍යාව විෂය තුල ඕගොල්ලෝ මගෙත් එක්ක මේ විද්‍යාව විෂයට එක දිගට එකතු වුණොත් පුතේ ස්ථිරයි ඕගොල්ලෝ O level දක්වා අරගෙන යනවා. හරියට අර දෙයක් කරට ගත්තාම ඒ දේ උපරිමයටම ගෙනියන්න. අන්න ඒ වගේ පුතේ ඒ සාමාර්ථයක් වෙනුවෙන්ම වැඩසටහන කරගෙන යනවා. හරිද? ඉතින් ඒ නිසා පුතේ අපි කියන්නේ එක දිගට අපිත් එක්ක අකණ්ඩව එකතු වෙන්නේ ඒ විතරක් නෙමෙයි අපේ අකුර ඇකඩමි එකේ පුතේ ආදරණීය ගුරු පියවරු විශාල පිරිසක් ඉන්නවා. අපේ ගණිතයේ අමිත් රණතුංග සර් පවත්වගෙන යන්නේ. එතකොට මේ අමිත් රණතුංග සර්ගේ පන්තියට ඕගොල්ලන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. දිවයිනේ වැඩිම පිරිසක් සම්බන්ධ වෙන ගණිත පන්තිය අමිත් සර්ගේ. ඊට පස්සේ පුතේ අපේ විද්‍යාව මම තමයි මෙහෙවන්නේ. ඒ වගේම මොනවාද ඉතිහාසය අපේ ප්‍රියන්ත අද්දරගේ සර් තමයි පවත්වගෙන යන්නේ. ඕගොල්ලන්ට මේ මාසය අපි ෆ්‍රී කරලා තියෙනවා. ඒ කියන්නේ මෙහෙමයි පුතේ. ඕගොල්ලන් එන්න පන්තියට. අපි හොඳයි නම් අපිත් එක දිගටම යමු. නැත්තම් පුතේ ඕගොල්ලන්ට තේරෙන්නේ නැත්තම් ප්‍රශ්න නැහැ අතහැරලා දාන්න. මම හැමනිතරම කියන කතාවක්. අනේ මේ තේරෙන්නේ නැත්තම් මේ යන්න. හරිද? මේ බලෙන් රඳවාගෙන ඉවත් නැහැ කිසිම කෙනෙක්. හොඳේ. ඊට පස්සේ පුතේ ඕගොල්ලන්ට විද්‍යාව මම උගන්වනවා ඉතිහාසයේ ප්‍රියන්ත අද්දරගේ සර් අපේ උගන්වනවා හොඳම ගුරුවරු ඉන්නේ. ඉතින් ඒ වගේම පුතේ දුමින්ද සූර්යාරච්චි සර් තමයි ඉංග්‍රීසි විෂය ඕගොල්ලන්ට උගන්වන්නේ. ඒ වගේම ඕගොල්ලන්ට දැම්ම නැතත් ලබන අවුරුද්දට එනවා කොමර්ස් විෂය අපේ අමිල රාජපක්ෂ සර් තමයි උගන්වන්නේ. එතකොට මෙන්න මේ විදිහට පුතේ ඒ වගේම සිංහල අපේ විමල් ප්‍රියන්ත සර් මේ සියලුම ගුරුවරු පුතේ පාසල් ආචාර්යවරු ඉතින් ඕගොල්ලන්ට එකතු වෙන්න පුළුවන්. හරිද? පුතේ ජීවිතයේ මං කියන්නේ අර කොතනක වුණත් කමන්නේ සම්දිස්ථානයක් කරගන්න වෙනස් කරගන්න. මම ඇත්තටම නම් මගේ ජීවිතේ වෙනස් වුණේ grade 8 වලදී 8 වසරේදී. මම ඒ කාලේ සිහිනමවන්න ගත්තා. ඊට පස්සේ මම විශ්වවිද්‍යාලේ යනවාමයි. මට නිතරම ඔළුවට එන අර අදහසක් තමයි මෙන්න මේ වගේ අර හැට් එකක් මට නිතරම මතක් වෙනවා. එතකොට මම නිතරම කල්පනා කරනවා අනේ මම මේක කවද්ද දාන්නේ ඔළුවට. ඕගොල්ලන්ට එහෙම සිහිනයක් නැද්ද? හරිද? ඕගොල්ලන්ට එහෙම සිහිනයක් නැද්ද? එතකොට මේ පන්තිය මොනවාද මේ සිහිනය මේ ඩ්‍රීම් එක you have to achieve. okay? ඕගොල්ලෝ මේක ටාගට් කරගන්න. මේක තමයි මගේ ඉලක්කය. මම යනවම තමයි. ආයි මාව නවත්තන්න බෑ. මතක තියාගන්න සමහර අය මෙතන ඇති පුතේ සමහර අම්මලා ඇති අනේ මේ අර ගොඩක් ඉගෙන ගත්තේ නැති අය. හැබැයි ඕගොල්ලන්ට අවස්ථාවක් තියෙනවා. ඕගොල්ලෝ මොකද අපේ අම්මා තාත්තත් එහෙම නෑ හරියට. ඉතින් ඒ නිසා ඕගොල්ලන්ට කරන් තියෙන ඒ අම්මා තාත්තට වඩා හොඳට ඉගෙන ගන්න. අම්මා තාත්තා උදව් කරන ඕනේ. අම්මා තාත්තා උදව් කරන ඕනේ. දැන් ඕගොල්ලන්ට ෆෝන් එක අරන් දීලා තියෙනවා. ඩේටා කාඩ් දාලා තියෙනවා.
පුතේ මහන්සි ගන්න. ජීවිතේ වැටෙන්න එපා. ජීවිතේ වැටෙන්න එපා. වැටුණත් පුතේ නැගිටින්න. හරිද? අපිට බැරි නෑ. අපිට හැමදේම පුළුවන්. අපිට තියෙන පුතේ අපි හිතන විදිය වෙනස් කරන්න. අන්න ඒ හිතන විදිය අද ඉඳලා වෙනස් කරගන්න. මගේ ආදරණීය දරුවෝ වගේම මේ කාරණාව දෙමව්පියොත් අහන් ඉන්නවා. එතකොට අම්මා තාත්තාත් කල්පනා කරනවා අනේ මේ අපේ දරුවෝ දැන් වෙනස් වෙලා. අපේ දරුවෝ දැන් වැඩ කරන්න පටන් ගන්නවා. අන්න අපේ දරුවෝ තව උදව් කරන්න ඕනේ. දැන් මම කිව්වනේ පළවෙනි දවසේ අයියා ලක්කලා ඇවිල්ලා hina වෙලා අයියා ඔය මට පුළුවන් කියලා ගහලා මෙන්න බුද්ධ බින්දුවකුත් ගාලා නැත්නම් දේවාලය වගේ මේකත් ගාගෙන වැඩි බලමු අපි කරමු බලන්න. කොහොම කියලා කියනවා. දෙවෙනි දවසේ පුතේ මල්ලි මොකද වෙන්න ඕන? ඔයා වැඩසටහන කරගෙන යනවා. ඔයාට තාම කත් කරන්න. ඔන්න බලන්න ඒ උත්තරේ නාවොත් පුතේ මම ප්‍රජාත් නෙමෙයි. සමහර වෙලාවට ඔයා ගෙදර වැඩිමල්ම කෙනා වෙන්න පුළුවන්. ඒකට ඔයාට ලොකු බරක් තියෙනවා. සමහර වෙලාවට පුතේ ඔයා ගෙදර අන්තිම කෙනා වෙන්න පුළුවන්. එතකොටත් ඔයා කල්පනා කරනවා අනේ මම අන්තිම කෙනා මම හොඳට ඉගෙන ගන්නවා. මට බැරි නෑ මට පුළුවන්. අපිට පුළුවන් කියලා පටන් ගත්තොත් දෙයක් පුතේ ඉතින් පුළුවන්. බෑයි කියලා කිව්වොත් නම් බෑම තමයි. හරිද? මම එතකොට මේ ඕගොල්ලන්ට මේ කාරණා ටික කිව්වේ පුතේ අර එක දිගට අපි යනකොට අපිට පොඩ්ඩක් රිලැක්ස් වෙන්න. අනේ රිලැක්ස් එකත් එක තමයි කරේ. පුතේ මම අද මේ කිව්ව දේ මෙතනින් පටන් ගන්න. පන්තිය ඉවර වෙලා ඇත්තටම ඔයා පොත් මේසෙ ගාවට යන්න. බලන්න පොත් මේසෙ මේක මොකද්ද වෙලා තියෙන්නේ. ඒක ඇරේන්ජ් කර ගන්න පුතේ. Tamanට තියාගන්න වැඩ පිළිවෙල. දැන් මම දන්නවා මේ පන්ති ඉවර වෙච්ච ගමන් මට ඊගාව පන්තිය තියෙනවා. මම ඒකට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ මම ඒ ටික ඉවර වුණාම මට හවස් වරුවේ මම රිලැක්ස් නිදහසේ. ඒ වෙලාවට මම මොනවා හරි නව කතාවක් ඊට පස්සේ මට වැදගත් දෙයක් ලිපි සංග්‍රහ කියවනවා. ඊට ගෙදර වැඩ ටිකක් කරනවා. ඒ ටික තමයි මම කරන්නේ. ඉතින් Tamanට පුතේ ඇයි Tamanගේ වැඩසටහන එහෙම කරගන්න බැරි ගෙදර? ඔයා උදෙන් නැගිටිනවා. ගෙවල් මිදුල් අතු ගන්න. බැරි කමක් නැහැනේ. දැන් 9 වසරේ. ඊට පස්සේ පුතේ Tamanට Tamanගේ පුළුවන් විදිහට Tamanගේ වැඩ ටික කරගන්න. තමන් තනියම හිතලා වැඩසටහන. පුතේ ජීවිතේ සාර්ථක වෙන්න. නේද? හොඳයි මම ඒක ගැන ඊට වැඩි කතා කරන්නේ. ඉතින් ඕගොල්ලන්ගේ අර පොත් මේසේ ඉස්සරහා මේ වැඩ ටික ඕගොල්ලෝ ලස්සනට සූදානම් කරගන්න කියලා මම බලාපොරොත්තු වෙනවා. අද දවසේ මගේ පාර්ටියේ හිටියත් කමක් නැහැ. ජීවිතේ ඕගොල්ලන්ගේ වෙනස් වෙන තෝ තැන්නක් වුණාට මාත්. හරිද? රයිට්. එතකොට දැන් ඔන්න අපි කතා කරමින් යනවා පුතේ ශාක වර්ධක ද්‍රව්‍ය. ශාක වර්ධක ද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් ආකාර තුනක් තියෙයි කියලා කිව්වා. එකක් තමයි පුතේ ඔක්සින්, ඊළඟට ගිබරලින්, ඊළඟට සයිටෝකයින්. හරිද? ගන්න පුතේ අණු මාතෘකාව ඔක්සින්. ඔක්සින්. අණු මාතෘකාව ගන්න ඔක්සින්. 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 හරිද? එතකොට මේ පන්තිය අවසානයේදී මේ පන්ති අවසානයේදී ඕගොල්ලන්ට පුළුවන් අපිට කමෙන්ට් එවන්න. හරිද? එතකොට ඒ ඔස්සේ ඕගොල්ලන්ගේ අදහස් අපිට යොමු කරන්න. පන්තිය හොඳයි නම් අපි මේ විදිහට එකතු වෙලා යනවා කියලා ඕගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න. ඒ වැඩසටහන අපි එහෙම කරගෙන යමු පුතේ. ඕගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් chat එකට දාන්න. මම ඒකට උත්තර දෙනවා මේ විදිහට. හරිද? හරි. ඕකේ. එතකොට අපේ දරුවෝ කියනවා මිස්සගේ පන්තියේ ඉන්නවා කියලා හොඳයි කියලා එවනවා මෙසේජ්. හරි. අපි ඒක කතා කරමු. right? ඔක්සින් අනුමාතෘකාව. right? ඔක්සින්. ඔක්සින්. ඔක්සින් කියන්නේ මොනවද? ඔක්සින් දැකලා තියෙනවද? කවුරු හරි ඔක්සින් දැකලා තියෙනවද? ඔක්සින් දැකලා තියෙනවා. අම්මෝ ඕනනම් දැකලා නැහැ නේ. ගස් නම් දැකලා තියෙනවා. හරි? ඔක්සින් දැකලා තියෙනවද? සාමාන්‍ය පරිසරයේ ඔබට මට අපිට දකින්න බෑ ඔක්සින්. හරිද? හොඳට අහගෙන ඉන්න. හරිද? එතකොට උදේ හොඳට අහගෙන ඉන්න. අපි මේ ශාකයක් ගත්තාම මම දැන් මේ ශාකය අඳිනවා මෙන්න මේ විදිහට. හොඳට අහගෙන ඉන්න. ශාකයක් මම පළවෙනියටම ආරම්භයේදීම කෝ ශාකයක් වර්ධනය වෙනවායි පරිසර දෙකක කියලා. එකක් තමයි පුතේ පාංශු පරිසරය, අනිත් එක වායව පරිසරය. මූල පද්ධතිය ඒ වගේම ශාක කඳ. උතරාගේ පරෝහය. පුතේ මෙන්න මේ ශාකයක මුල මගින් තමයි පුතේ මොනවාද? ශාකයට අවශ්‍ය වෙන ජලය සහ ಖನಿජ ලවණ අවශෝෂණය කරනවා. ශාකයක කඳ මගින් 7 වසරේදී ඕගොල්ලෝ කතා කරා පුතේ සියලු කොටස් දරාගෙන ඉන්නෝ ශාකයේ අතුරුකිලි, පත්‍ර, පුෂ්ප, කඳ මේ සියල්ලම පුතේ දරාගෙන ඉන්නේ ශාක කඳ මගින්. පුතේ මෙන්න මේ ඔක්සින් කියන හෝමෝනය ශ්‍රාවය වෙන්නේ ශාකයේ කඳ අග්‍රස්තයේ සහ මොන බලන්න තැන් දෙක හොඳයි ශාක කඳ අග්‍රස්තයේ සහ ශාකයේ මුල අග්‍රස්තයේ තමයි ශාකයේ මේ හෝමෝන ශ්‍රාවය. දැන් මම මෙහෙම ගත්තොත් මෙන්න මේ ශාක කඳ මම මෙන්න මෙහෙම ගන්නවා. ඔන්න ශාක කඳ විතරක් ගන්නවා. මෙන්න මේ තියෙන්නේ ශාකයේ කඳ අග්‍රස්තයේ.
මේ තියෙන ශාකයේ මුල අග්‍රස්තය. ඔන්න අග්‍රස්ත දෙක. හරිද? මෙන්න මේ කඳ අග්‍රස්තයේ සහ හොඳට අහගෙන ඉන්න. ඒ වගේම ශාකයේ මුල අග්‍රස්තයේ පුතේ මෙන්න මේ කියන ඔක්සින් ශ්‍රාවය වෙනවා. හරිද? ඔක්සින් ශ්‍රාවය වෙනවා. එතකොට පුතේ මෙන්න මේ ශාකයේ කඳ අග්‍රස්තයේ ශ්‍රාවය වන ශාකයේ මුල අග්‍රස්තයේ ශ්‍රාවය වෙන මෙන්න මේ ඔක්සින් ගොඩාක් වැදගත් කාරණා ටිකක් කරනවා. ඒ විතරක් නෙමෙයි. දැන් ඕගොල්ලෝ දන්නවා මෙන්න මේ ශාක මේ තියෙනවනේ අංකුර. ඕගොල්ලෝ හොඳට බලන්න අද පන්තිය ඉවර වුණාම ශාකයක් ගාවට ගිහිල්ලා බලන්න වද ගහකට වගේ ගියාම මේක ලස්සනයි. වද මල් ගස් තියෙන්නේ අන්න ඒවා. ඊට පස්සේ ඕගොල්ලන් තේ ගහක් ගාවට ගියත් කමක් නැහැ. මෙහෙම තියෙනවා පුතේ චූටි අංකුර. අපි මේවට කියනවා කක්ෂීය අංකුර කියලා. මොන අංකුරද? කක්ෂීය අංකුර. හරිද? අන්න ඒ ලපටි ස්ථානවල ඔක්සින ශ්‍රාවය වෙනවා. හරිද? කඳ අග්‍රස්තයේ ශ්‍රාවය වෙනවා, මුල අග්‍රස්තයේ ශ්‍රාවය වෙනවා. හරිද? එතකොට කක්ෂීය අංකුර වල පුතේ මෙන්න මේ ඔක්සින් ශ්‍රාවය වෙනවා. ඔන්න බලන්න මේ ඔක්සින් වල මාර වැඩ ටිකක් තියෙනවා. හරි? ඔක්සින් වල මාර වැඩ ටිකක් තියෙනවා. පුදුම වැඩ ටිකක් තියෙනවා. පුතේ ඔන්න බලන්න 84 වෙනි පිටුවට අක් ගාලා බෙල්ල ගන්න. 84 වෙනි පිටුව බලා ගන්නට අක් ගාලා. හරිද? ඔක්සින්. හරිද? ශාක කඳේ අග්‍රස්තයේ හා මුලේ අග්‍රස්තයේ නිපදවන වර්ධක ද්‍රව්‍යයක් වන ඔක්සිජන් කඳෙහි හා මුලෙහි සෛල දික්වීම පාලනය කරයි. පුතේ මෙන්න මේ පොයින්ට් එක යටින් ඉරක් කරලා ගන්න. ශාක කඳේ අග්‍රස්තයේ හා මුලේ අග්‍රස්තයේ නිපද වෙන ආන්න වැදගත් කාරණා දෙක. ඕක අහනවා විභාගයට. ඔක්සින් ශ්‍රාවය වෙන ස්ථානය වන්නේ කඳේ අග්‍රස්තයේ සහ මුලේ අග්‍රස්තයේ. ඔන්න ඊළඟ පොයින්ට් එක රයිට්. වර්ධක ද්‍රව්‍යයක් වන ඔක්සින් කඳේ හා මුලේ සෛලවල දික්වීම පාලනය කරයි. ආන්න වැදගත්ම ප්‍රකාශය පුතේ සෛල දික්වීම පාලනය කරයි. විභාගෙට අහනවා ඔක්සින වල කාර්ය වන්නේ කියලා. එතකොට පුතේ මතක තියාගන්න සෛල දික්වීම පාලනය කරනවා. හරිද? හරි. එතකොට ඔන්න දැන් වැඩේ මෙහෙම වෙනවා. රයිට්. ලියන තරුවක් දාලා ඔක්සින් නේ අනුමාත්‍රකාව ගත්තේ. හරිද? එතකොට ලියන්න තරුවක් දාලා ඔක්සින් සාමාන්‍ය පෑනේ ඔක්සින් කළු පෑනේ ලියන්නේ ඒකටම කඳ අග්‍රස්තයේ සහ මුල අග්‍රස්තයෙහි නිපද වේ. මුල අග්‍රස්තයෙහි නිපද වේ. ඊළඟ තරු දාලා යන පුතේ රතු පෑනේ. ඔක්සීන වල කාර්ය වන්නේ ශාක කඳෙහි සහ මුලෙහි සෛල දික්වීම පාලනය කරයි. සෛල දික්වීම පාලනය කරයි. හරිද? හරි. අහගෙන ඉන්නකෝ. දැන් සමහර කට්ටිය ඉන්නෝ පුතේ දැන් අපි හමුදා සෙබළු ගනිමු. හමුදා සෙබළු එක් යුද කඳවුරක මේ කියන්නේ මේ නිර්මාණය වෙනවා. ඒ කියන්නේ පුහුණු වීම ලබනවා. හැබැයි ඒගොල්ලෝ වැඩ පෙන්නන්නේ කොහෙද? යුද බිමට ගිහිල්ලානේ. යුද බිමට ගිහිල්ලා තමයි වැඩ පෙන්නන්නේ. අන්න ඒ වගේ තමයි පුතේ මේ ශාක වර්ධක ද්‍රව්‍ය. එක් ස්ථානයක නිපද වෙනවා. තව ස්ථානයකට ගිහිල්ලා තමයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් අපි ගත්තම අපේ ඇඟෙත් එහෙමයි. අපි කතා කරනවා ඒ කියන්නේ 11 වෙනිදි ගොඩක්. හරිද? දැන් ඔන්න අපිට තියෙනවනේ ඔලු ගෙඩිය ඇතුලේ මොළ ගෙඩියක්. මේ මොළ ගෙඩිය පුතේ තියෙනවා චූටි පිටියුටරි ග්‍රන්ථිය කියලා තැන. අන්න එතනින් ගොඩාක් දේවල් එනවා හොඳේ. දැන් ඕගොල්ලෝ ඒ ඉනා වෙවි ඉන්නේ ඕගොල්ලන්ගේ මූණේ වෙනස් වීම ඇති වෙන්නේ තාන් ඒවෙන් ත්‍රාවය වෙන හෝමෝන නිසා.
ඊළඟට පුතේ දැන් ඕගොල්ලෝ ගත්තාන් පස්සේ ඕගොල්ලන්ට ඇවිල්ලා ඕගොල්ලන්ගේ සිරුරේ සිද්ධ වෙන වෙනස්කම් සිද්ධ වෙන්නේ සිරුරේ ශ්‍රාවය වෙන හෝමෝන නිසා. ඉතින් ඒ නිසා මෙන්න මේ වගේ ඒ හෝමෝනත් එහෙමයි. එක් ස්ථානයක නිෂ්පාදනය වෙලා තව ස්ථානයකට ගමන් කරනවා. ගමන් කරලා ඉතන වැඩ කරනවා. හරිද? මං කිව්වේ දැන් යුද හමුදාවේ ඉන්න සෙබළු එක් පුහුණු කඳ උරුක පුහුණු වෙනවා. ඊට පස්සේ වෙන තැනක ගිහිල්ලා තමයි යුද්ධ කරන්නේ. ඒ වගේ මෙන්න මේ ශාකවලත් පුතේ හොඳට අහගෙන ඉන්න. කට්ටිය අහනවා පුතේ නැවතත් මේ ගොඩක් අය අහනවා මුලින් පාඩම් කරන්නේ නැද්ද කියලා. අපි අකුරු ඇකඩමි එකේ පුතේ ඉස්සරහට දැන් අදනේ මේක අපි ආරම්භක දවස. ඊට පස්සේ හැමදාම සෙනසුරාදාට මේ කරගෙන යන පිළිවෙලටම කරගෙන යනවා. ඔන්න බලන්න වැඩේ. ඊට පස්සේ ඕගොල්ලන්ට නිදහස් වෙලාවල් තියෙනවනේ දැන් උදේ වරුව පාසල් වලත් ඕගොල්ලන්ගේ වැඩසටහන් ඉවර වුණාම අපි ඕගොල්ලන්ට ෆ්‍රී ඩේට් එකක් ගන්නවා ඕගොල්ලන්ගේ සතිය මැද ඕගොල්ලන්ට උදේ අපි පන්තියේ පරණ පාඩම් ටික නැවත මුල ඉඳලා කරගෙන එනවා. හරිද? පරණ පාඩම් ටික මුල ඉඳලා කරගෙන එනවා. මොකද මේක දැන් ජුනි මාසෙනේ. එතකොට ඊගාව වැඩසටහන් ටික අපි සූදානම් කරලා තිබෙන්නේ. ඊට අමතරව පුතේ ඕගොල්ලන්ට ඒ සඳහා නිබන්ධන PDF කරලා අපි ඕගොල්ලන්ට යොමු කරනවා. හොඳද? එතකොට ඒවත් ඕගොල්ලන්ට print out කරගෙන ඒවත් බලලා වැඩසටහනත් එක්ක එකතු වෙන්න පුළුවන්. හරිද? ප්‍රශ්න ඉවරයිනේ. හරි අපි වැඩේට යමු. හොඳයි. හොඳට ආගෙන ඉන්න. මොකද මෙතන තමයි හොඳම තැන. මෙතෙන්දි වෙන වැඩේ බලන්න. හරිද? ඔන්න බලන්න පුතේ. දැන් අපි ගන්නවා ශාකය. පළු ගන්නවා. හරි ශාකය. අපි ගන්නවා පුතේ මෙන්න මේ ශාකය. දැන් මම මේ ශාකය දෙකට මැදින් කපනවා. අද ගෙදර තියෙන හොඳම මිරිස් පැලේ කපලා බලන්න. මම මේක උඩ ඕක කරන්නේ. හොඳේ. අම්මලා නැතිලාව කරන්න. හරි. එතකොට මෙන්න මේ ශාකය මේම පළු ගැව්වාම පුතේ මං කියන්නේ මේ දික් කඩ. ශාකයේ දික් කඩ. හොඳේ. මෙන්න මෙතනනේ නිෂ්පාදනය වෙනවා කිව්වේ පුතේ ඔක්සින්. මම මේක දැන් මේ චූට්ටක් විතර විදිහට ඇඳලා ඕගොල්ලන්ට පේන්නේ නැහනේ. මේක ඩිංගිත්තක් කඩි කරනවා ඈ. එච්චරයි මම මේ කරන්නේ වෙන මුකුත් කරන්නේ නැහැ. හොඳට බලා ගන්න. මෙන්න ඒ ශාක කඳ. හරිද? මෙන්න ඒ ශාක කඳ. හරිද? මා විසාල අග්‍රස්තේ. මේ තියෙන්නේ අග්‍රස්තේ පිටින්ම තියෙන සෛල ස්තරය. හරිද? එතකොට මෙන්න මෙතන තමයි අර මම කිව්ව හෝමෝනීය ශ්‍රාවය වෙන්නේ. වර්ධක ද්‍රව්‍ය ශ්‍රාවය වෙන්නේ. මොනවයි දැන් මේ ශ්‍රාවය වෙනවා කිව්වේ මෙතන? මෙතන ශ්‍රාවය වෙනවා කිව්ව පුතා ඔක්සින්. මොනවද ශ්‍රාවය වෙන්නේ? ඔක්සින්. මේ ඔක්සින් මෙතන ශ්‍රාවය වුණාට පුතේ කඳ දිගේ පහළට යනවා. ඒ හලෝ අපි දැන් පල්ලෙහාට යන ගමන් ඉන්නේ හොඳේ ඔයයිකුත් එනවනේ. අපි හැමෝම එනොත් හොඳේ ඔයගේ පිටිපස්සෙන් එන ඔන්න වැඩි. දැන් එතකොට මේ පල්ලෙහාට යනවා. යනකොට දැන් මෙන්න මේ හරිය තියෙනවනේ සෛල. මේ සෛල කියනවා ඒ හලෝ ඔයාලා පල්ලෙහාට යනවා. ඔයාලා උඩ ඉඳලා ඉන්නේ. අපි උඩ ඉඳලා ඉන්නේ. ඒ හලෝ මගේ මේක දික් කරලා යනවා පොඩ්ඩක්. හරි හරි. හේගේ ඕව දික් කරන තමයි අපි ඔන්න වැඩි. මෙන්න මේ සෛල දිගින් වැඩි කරනවා පුතේ. කවුද? මෙන්න මේ නිෂ්පාදනය වෙන ඔක්සින් මම. පහළට ගමන් කරගෙන යනකොට හරියට ඩොක්කක් කැඩගෙන යනවා වගේ පුතේ මේ සෛලත් ප්‍රමාණයෙන් දිගින් වැඩි කරනවා. එතකොට එන්න මේ කඳ මොකද්ද වෙන්නේ? කඳ ඉහළට ගමන් කරනවා. තේරුණාද කියන කාරණාව? කඳ ඉහළට ගමන් කරනවා. එහෙමනම් ඔක්සීන වල කාර්යය තමයි පුතේ ශාක කඳෙහි සහ මුලෙහි. කඳේ විතරක් නෙමෙයි. සෛල දිගින් වැඩි කිරීම පාලනය කරනවා. තේරුණාද කියන කාරණාව? පැහැදිලිද කියන කාරණාව? right. දැන් අපි මෙහෙම එකක් බලමු පුතේ. මම ඕගොල්ලන්ට පන්තිය පටන් ගන්න පළවෙනි වෙලාවෙම කිව්වා ශාක චලන ගැන කතා කරානේ. එතකොට අර එක්කෙනෙක් මට ටක් දාලා chat එකට දැම්මනේ සර් පොල්ගස් ආලෝකයේ දෙසට හැරෙනවයි කියලා. ඒ විතරක් නෙමෙයි ඕනම ගහක් මොනවාද ආලෝකයේ තියෙන පැත්තට නැමෙන්නේ. මෙන්න මේ ආලෝකයේ තියෙන පැත්තට නැවෙන්නේ කොහොමද? දැන් මම කතා කරන්න යනවා. හරිද? හොඳට අහගෙන ඉන්න. දැන් මෙන්න අර මම කියපු ශාක කඳ. ලොකු කරලා දෙන්නේ හොඳට බලා ගන්න. නැත්තම් වෙන මොකක් හරි කියලා හිතයි මේගොල්ලෝ මේ මොකද්ද මේ යන්නේ කියලා. මේ ශාක කඳක් විශාල කරලා අනිත්. හොඳේ. මෙන්න මේ ශාක කඳේ පුතේ නිෂ්පාදනය වෙන ඔක්සින් බයයි කාටද ආලෝකයට. කාටද බය ආලෝකයට. දැන් ඕගොල්ලෝ කවුරුවත් මගෙන් ඇහුවේ නෑ. ඇයි සර් මේක පල්ලෙහාටම ගමන් කරන්නේ? මේක වෙන පැත්තකට යන්න බැරිද? එහෙම කියලා හිතන්නේ නැද්ද? ඔන්න බලන්න වෙන වැඩි. මෙන්න මේ ඔක්සින් පුතේ ආලෝකයට සංවේදී. කාටේ සංවේදී? ආලෝකයට සංවේදී. ඇත්තටම කියනවා නම් ආලෝකයට බයයි. ආලෝකයට බයයි. මෙයයි ආලෝකයට බයයි.
මෙයයි කියනවා අනේ මට බෑ මං යනවා පහලට ඔන්න වැඩි. මෙයයි පල්ලෙහාට දුවනවා. වේගෙන් දුවනවා. මේ ආලෝකය තියෙන නිසා පල්ලෙහාට යනවා. හරිද? එතකොට දැන් ඔන්න පුතේ අපි හිතමු දැන් මෙන්න ශාකයක් තියෙනවා. හරිද? ඔන්න බලන්න ශාකයක් තියෙනවා. මේ ශාකයට ඉර එළිය එන්නේ මෙන්න මේ පැත්තේ. මේ දිශාවෙන් තමයි ඉර එළිය එන්නේ. එතකොට කල්පනා කරලා බලන්න. ශාකයේ ටික දවසක් යනකොට පුතේ මේ පැත්තට වර්ධනය වෙනවනේ. මට කෙලින් යන්න බෑ මම යන ඔය ඉර එළිය දෙක. මට ආලෝකය ගෙන දෙවි කියලා මේ පැත්තට යනවා. ඇයි එහෙම ගියේ? ඇයි එහෙම ගියේ? මොන ප්‍රශ්නයක්? වෙන්නේ මේකයි පුතේ. හොඳට අහගෙන ඉන්න. දැන් මම ඕගොල්ලන්ට කිව්වා ඍජු ලෙස ආලෝකය වැටෙනකොට ශාකයට මේ ඔක්සින් පහළට ගමන් කරනවා. ඔක්සින් පහළට ගමන් කරනවා. පුතේ පාර්ශිකව පැත්තකින් ආලෝකය එනකොට මෙන්න බලන්න වෙන වැඩේ. පාර්ශිකව පැත්තකින් ආලෝකය එනකොට පුතේ හරිද? මෙන්න මේ ගමන් කරන ආලෝකය ඔක්සින මේ පහළට ගමන් කරන ඔක්සින ගුරුත්වය යටතේ පහළට ගමන් කරන ඔක්සින ඒ මචං මාරයි මචං. දැන් නම් එන්නේ මචං මෙන්න මේ පැත්තෙන් එන්නේ ඉර එළිය. මෙන්න මේ එන්නේ බං. ඔබට පේනවයි මෙන් එන්නේ බං. මේ කට්ටිය කියනවා අනේ මට බෑ ඊ යන්න බෑ මම යනවා මේ පැත්තට මම මේ යන්නේ අයිනෙන් යන්නේ හරියට අර පාරේ යනකොට ඕගොල්ලෝ මඩ ගොඩක් දැක්කම මඩ පා ගන්න නැතුව අයිනෙන් යන්නේ ආන් ඒ වගේ පුතේ මෙන්න මේ ඔක්සිනත් පැත්තකින් යනවා අපෝ මට නම් බෑ අර පැත්තෙන් යන මේ පිච්චෙනවා කට්ටවු යන්න පුළුවන් ඔන්න වැඩි එතකොට පුතේ මෙන්න මේ ඔක්සින ගමන් කරන්නේ මෙන්න මේ පැත්තෙන් පහළට යනවා එතකොට මෙහෙන් එන්නේ නැහැ එතකොට පුතේ මෙන්න මේ පැත්තේ විතරයි සෛල දික් වෙන්නේ. තේරුණාද කියන කාරණාව? මේ පැත්තේ විතරයි සෛල දික් වෙන්න ගන්නවා. ඒ නිසා පුතේ මෙන්න මේ ශාක කඳ දැන් ඉස්සරහට වර්ධනය වෙන්නේ මෙන්න මෙහෙම. මේ ආලෝකය මේ පැත්තෙන් ලැබෙන නිසා ඒ පැත්තට විතරක් ඔක්සිජන ගමන් කරපු නිසා මෙන්න මේ පැත්තෙන් ශාකයේ කඳ කොහොම පුතේ නැමෙන්න ගන්නවා. ඇයි මෙන්න මේ ඔක්සිජන මේ පැත්තෙන් විතරක් ගියපු නිසා සෛල දික්වීම සිද්ධ වුණේ මේ පැත්තේ විතරයි. පැහැදිලිද කියන කාරණාව පැහැදිලිද කියන කාරණාව කවුරු නිසාද මේක උනේ? කවුරු නිසාද මේක උනේ? මේ සූර්යාලෝකය ශාක කඳට එක් පැත්තකින් ලැබීම නිසා. එතකොට මෙන්න මේ ශාක කඳ සූර්යාලෝකය ඇති දෙසට නැමිලා වර්ධනය වෙලා ගමන් කරනවා. පැහැදිලිද මම මේ කියලා දුන්නු කාරණාව? ඒක පැහැදිලි වෙච්ච අය chat එකට මැසේජ් එකක් දාන්න ටක් ගාලා. හරිද? එතකොට ආපහු එක සැරයක් පැහැදිලි කරනවා. සූර්යාලෝකය ඍජු ලෙස පුතේ මේ ශාක කඳට ලැබෙනකොට මේ නිෂ්පාදනය වෙන ඔක්සිජන් වේගයෙන් කඳ දිගේ පහළට ගමන් කරනවා. එතකොට පුතේ මේ ශාක කඳ ඉහළට වර්ධනය වෙනවා සෛල දික්වීම සිද්ධ වෙන නිසා. නමුත් පුතේ සූර්යාලෝකය පාර්ශිකව පැත්තකින් ලැබෙනකොට මෙන්න මේ ඔක්සිජන මේ ශාක කඳේ අනිත් දිශාවට ගමන් කරනවා. එහෙම ගමන් කරනකොට පුතේ සෛල දිගින් වැඩි වීම සිද්ධ වෙනවා. සෛල දිගින් වැඩි වීම සිද්ධ වෙනකොට ශාක කඳ අර දිශාවට නැමෙනවා ආලෝකයේ ලෙස. හරිම වටින තැනක් පුතේ. ඕගොල්ලෝ කවුරුවත් කවදාවත් හිතුවද මෙහෙම දෙයක්? ඇත්තනම පුතේ මගේ ජීවිතේ මම පළවෙනිට ඉගෙන ගත්ත දවසේ මේ කාරණාව මම සෑහෙන්න ගස් දිහා බලාගෙන කල්පනා කරා ඇත්තටම නම් මේ ගස් ඇතුලේ කොයිතරම් දේවල් වෙනවද? එක ගහකට අත තියන්න හිතෙන්නේ නැහැ පුතේ ගස් කපන්න මෙහෙම මේව දකින්නකොට. කල්පනා කරලා බලන්න නේ. ඕගොල්ලන්ට ආස නැද්ද? ගහක් ඉඳලා ඒක වර්ධනය වෙන දිහා බලාගෙන ඉන්න. මම ඉඳලා තියෙනවා. හරිද? මම ඒක දිහා බලාගෙන ඉඳලා තියෙනවා. ඒකේ ගෙඩිත් කාලා. කල්පනා කරලා බලන්න පුතේ හොඳට වටින මේ පිනිජම්බු පැලයක් ඉන්නුවොත්, peer පැලයක් ඉන්නුවොත් ඒකට පෝර ටිකක් දානකොට නේද? හරි වටිනවා. නේද? ජීවිතේට ඇත්තටම නම් ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. විද්‍යාව කියන්නේම ඉගෙන ගන්න වටිනම විෂයක්. මගේ ගොඩක් පන්ති වලට එන දරුවෝ පුතේ ජීවිතේ හොඳම විෂය විද්‍යාව බවට පත් වෙනවා. දැන් ඒක අම්ම කෙනෙක් මට දවසක් කෝල් කරලා කියනවා සර් මේ අකාට පාඩම් කරන්න කිව්වොත් විද්‍යාව පොත මේ ගුණයි. හරිද? ඒ කියන්නේ පුතේ ඇත්තටම නම් ඒක හරිම වටිනවා. හරි ආසයි නේද? අලුත් දෙයක් ඉගෙන ගන්නවනේ. දැන් අපි අනිත් විෂයන් ගත්තාම ඒකේ තියෙන දේ අපි කටපාඩම් කරගෙන ඒ වැඩ යනවා. අපි විද්‍යාව ගණිතය හරි වෙනස්. හරි අලුත්. නේද? ගොඩාක් ස්තුතියි හැමෝටම තේරිලා තිනවා. රයිට් ඕකේ. බලමු. පුතේ 84 වෙනි පිටුව පෙළ ගන්න ඕගොල්ලෝ. 84 වෙනි පිටුව පෙළ ගන්න පුතේ. එතකොට ඔන්න දැන් බලන්න. ආලෝකය ලැබෙන විට ඔක්සිජන් පහළට විසරණය වීම පළවෙනි පින්තූරේ දීලා තියෙනවා. ඔය දම් පාටින් පෙන්නන්නේ සූර්යාලෝකය. එතකොට ඒක ඇතුලේ අර රෝස පාට ඩොට් ටිකක් ගමන් කරන්නේ ඔක්සිජන්. හොඳට බලා ගන්න.
ඊළඟට ආලෝකය අඩුවෙන් ලැබෙන ප්‍රදේශයේ ඔක්සිජන් එක් රැස්වීම. ඒ කියන්නේ අර ආලෝකය වැඩිපුර ලැබෙනකොට ඔක්සිජන් අනිත් පැත්තට ගමන් කරනවා. අඩුවෙන් තියෙන පැත්තට ගමන් කරනවා. කළුවර පැත්තට ඔක්සිජන් දුවනවා. හරිද? ඊට පස්සේ පුතේ ඒ පැත්තේ විතරක් මෙන්න සෛල දිග්වීම වැඩි වෙනවා. එතකොට ශාක කඳ අනිත් පැත්තට නැමෙන්න ගන්නවා. වක්‍ර වෙන්න ගන්නවා. පැහැදිලිද කියන කාරණාව right. එතකොට ඔක්සිජන් හේතුවෙන් එම ප්‍රදේශයේ සෛල දිග් වී ආලෝකය ලැබෙන පැත්තට ශාකය වර්ධනය වීම. පැහැදිලි වුණාද පුතේ? පැහැදිලි වුණාද? right. එතකොට පෙළ ගන්න 85 පිටුව උඩ 85 පිටුව උඩ පෙළ ගන්න හැමෝම. right. ශාක කඳ අග්‍රස්තයේ නිපද වෙන ඔක්සිජන් මද පහළට විසරණය වේ. හරිද? මද පහළට විසරණය වේ. එමගින් එම ප්‍රදේශයේ සෛල වලින් නව සෛල සෑදීම වේගවත් වෙනවා. නව සෛල හැදෙන එක වේගවත් වෙනවා. සෛල දික් වෙනවා. එවිට ශාක අග්‍රස්තය ඉහළට වර්ධනය වේ. හරිද? මෙන්න මේ ප්‍රකාශය ගොඩාක් වැදගත්. මේ ප්‍රකාශය ගොඩක් වැදගත්. මේක පුතේ යටින් පැන්සලෙන් ඉරක් කරගන්න. ස්වභාවිකව ශාකවල හමු වන ඔක්සිජනය වනුයේ ඉන්ඩෝල් ඇසිටික් ඇසිඩ්ය. ඉන්ඩෝල් ඇසිටික් ඇසිඩ්ය. ඔන්න ඔය ප්‍රකාශය වැදගත්. ස්වභාවිකව ශාකවල නිපද වෙන හෝමෝනේ තමයි ඉන්ඩෝල් ඇසිටික් ඇසිඩ්. සමහර අය අහනවා රිකිලි කියන්නේ මොනවද කියලා. ගස්වල පුතේ රිකිලි කියලා කියන්නේ ඔය කක්ෂීය අංකුර වර්ධනය වෙනකොට අපි ඒකට කියනවා රිකිල්ලක් කියලා. අතු කෑලි චූටි චූටි ඒවට කියනවා රිකිලි කියලා. හරිද? එතකොට පුතේ ඔන්න බලන්න ඕගොල්ලන්ගේ පොතේ 87 වෙනි පිටුව පෙළ ගන්න අභ්‍යාසය 87 වෙනි පිටුව අභ්‍යාසය. හරිද? අභ්‍යාසය පෙළ ගන්න. බලන්න ඒකේ දීලා තියෙනවා අභ්‍යාසය පෙළ ගන්න හැමෝම හැමදරුවම අච්චුපත පෙළ ගන්න. හැමදරුවම අච්චුපත පෙළ ගන්න. හරිද? එතකොට කැමරා ඔන් කරගන්න පුතේ ඕගොල්ලෝ. මට පේන්නේ නැහැ ඕගොල්ලෝ මොනවද කරන්නේ කියලා. මම බලාගෙන ඉන්නේ ඕගොල්ලෝගේ ලොකු තිරයක් තියෙනවා මෙතන. ඒක තියාගෙන ඉන්නේ. හරිද? හරි. දැන් පෙළ ගන්න 84 පිටුව. right. එතකොට ඒකේ බලන්න පළවෙනි ප්‍රශ්නේ පුතේ. රූපේ දැක්වෙන්නේ ජනේලයක් අසල ශාකයක් වර්ධනය වී ඇති ආකාරයයි. එහි අග්‍රස්තය හැරී වර්ධනය වී ඇති පැත්තේ තිබිය හැක්කේ මොනවාද? ආලෝකය තිබිය හැක්කේ. උත්තරේ අංක 1. තේරුණාද කියන කාරණාව පැහැදිලිද? right. එතකොට ඒ වගේම ඕගොල්ලන්ට හරි පැහැදිලි. එතකොට ඔන්න ඔය වගේ ප්‍රශ්න එනවා විභාගෙට. හරිද? ප්‍රශ්න එනවා විභාගෙට. දැන් පැහැදිලිද කියලා දුන්නු කාරණාව? හරි. අත උස්සන පැහැදිලි වෙච්ච අය? හොඳට අත උස්සන පැහැදිලි වෙච්ච අය? හරි. good good good. right. ලියන්න පුතේ තරුවක් දාලා. තරුවක් දාලා ලියන්න සාමාන්‍ය පැණි. සාමාන්‍ය පැණි තරුවක් දාන්න. ඔක්සීන සාමාන්‍ය පැණි ඔක්සීන ආලෝකයට සංවේදී වේ. ආලෝකයට සංවේදී වේ. ආලෝකයට සංවේදී වේ. ඔක්සීන ආලෝකයට සංවේදී වේ. right. ඊළඟ තරු දාලියන් ඔක්සීන ආලෝකය ලැබෙන විට ඔක්සීන ආලෝකය ලැබෙන විට ශාකයේ පහළට විසරණය වේ. ශාකයේ පහළට විසරණය වේ. එවිට එම කොටස්වල සෛල දික්වීම සිදු කරයි. එවිට එම කොටස්වල සෛල දික්වීම සිදු කරයි. සෛල දික්වීම සිදු කරයි. ඊළඟ තරු දාලියන් ශාක කඳක් ආලෝකය පවතින දෙසට
හැරී ගමන් කරනුයේ ඔක්සීන ආලෝකයට සංවේදී වන බැවිනි. එය පහත ලෙස අධ්‍යයනය කළ හැකිය. හරිද? උදේ මේ ටික අඳ ගන්න. හරිද? මේක ඉක්මනට අඳ ගන්න.
හරිද ඇඳලා ඉවරද සමහර අය කියනවා පැහැදිලි අඩුයි කියලා පුතේ 84 වෙනි පිටුවේ අච්චුපතේ පෙළ ගන්න 84 වෙනි පිටුව 84 වෙනි පිටුවේ තියෙනවා අච්චුපතේ තියෙන 84 වෙනි පිටුවේ හරිද ඇඳලා ඉවරද අත උස්සන්න කරලා ඉවර වෙච්ච අය පුතේ කරලා ඉවර වුණු අය අත උස්සන්න හරි හොඳයි ගොඩක් අය දිග මැසේජ් දානවා පුතේ chat එකට හරි එතකොට සමහර අය අහනවා ඒ අතරතුර මේ අතුකොළ මල් වල ගෙඩි වලට ගමන් කරනවද එහෙම කියලා අපි ඒ ගැන කතා කරනවා පුතේ ඇඩ්වාන්ස් විදියට ඇඩ්වාන්ස් ලෙවල් වලදී ඕගොල්ලන්ට දැම්ම ඒ ගැන අපිට කතා කරාට තේරුමක් නැහැ හැම තැනකටම ගමන් කරනවා පුතේ ඒ විතරක් නෙමෙයි හැම තැනකම පුතේ සෛල වර්ධනය කිරීමත් සිද්ධ කරනවා හරිද එතකොට පුතේ දැන් ඕගොල්ලෝ කල්පනා කරන විදිහට ඉර එළිය තියෙන පැත්තේ මල් පිපෙනවද ඒ වගේ ප්‍රශ්න එනවනේ පුතේ මෙතන හෝමෝන බැලන්ස් එකක් වෙනවා ඒ කියන්නේ එක හෝමෝනයක් නෙවෙයි හැම හෝමෝනයක්ම එක වගේ ක්‍රියාත්මක වෙනකොට ඒ හෝමෝන වල කාර්යයන් වෙන වෙන විදිහට සිද්ධ වෙනවා අපි මේ කතා කරන්නේ ප්‍රධාන වශයෙන් ඔක්සින ගැන හරි එතකොට ලියන්න තරුවක් දාලා ලියන්න පුතේ ලියන්න තරුවක් දාලා ශාක කඳක් සාමාන්‍ය පැනල ලියන්න පුතේ ශාක කඳක් ආලෝකයේ ඇති දෙසට වර්ධනය වීම සඳහා ඔක්සීන් වැදගත් වේ ඔක්සීන් වැදගත් වේ sorry පුතේ ඊළඟ තරු දාලියා නතු පෑනින් ස්වභාවිකව ශාකවල හමුවන රතු පෑනෙන් ලියන්නේ ස්වභාවිකව ශාකවල හමුවන ඔක්සීන් වනුයේ ඉන්ඩෝල් ඇසිටික් ඇසිඩ් වේ ඉන්ඩෝල් ඇසිටික් ඇසිඩ් වේ වරහන් ඇතුලේ ලියා ගන්න පුතේ IAA වරහන් ඇතුලේ ලියා ගන්න IAA capital IAA capital ලකුණ ලියන්න ඉන්ඩෝල් ඇසිටික් ඇසිඩ් මොකද දන්නවද ඕක එක සැරයක් විභාගෙට අහුවා ශාකවල නිෂ්පාදනය වෙන ස්වභාවික ඔක්සිජන් වර්ගය මොනියේ කිය. එතකොට ඉන්ඩෝල් ඇසිටික් ඇසිඩ් IAA කියලා කෙටි යෙදුම දෙනවා හොඳේ. right okay. එතකොට පුතේ දැන් අපි කතා කරා ශාකවල මොනවාද ඔක්සීන නිෂ්පාදනය වෙන අග්‍රස්තයේ ඒ විතරක් නෙමෙයි සූර්යාලෝකයේ ඇති දිශට මෙයා වර්ධනය වෙනවා. හරිද? දැන් ඔන්න ඊගාව කතාව.
මේකත් වැදගත්. හොඳට අහගෙන ඉන්න. දැන් අපි කිව්වා ශාකයක මෙන්න මේ කඳ අග්‍රස්තයේ තමයි මේ ඔක්සිජන නිෂ්පාදනය වෙන්නේ කියලා. ඒ වගේම ශාකයක මුල අග්‍රස්තයේ මේ ඔක්සිජන නිෂ්පාදනය වෙන්නේ. දැන් ඔන්න පුතේ මෙන්න මේ ශාකයේ කඳ අග්‍රස්තයේ නිපද වෙන ඔක්සිජන් පහළට වේගයෙන් ගමන් කරනවා. එතකොට පුතේ සෛල දික්වීම වැඩි වෙනවා. සෛල දික්වීම වැඩි වෙනවා. එතකොට ශාක කඳක් ඉහළට ගමන් කරනවා. හොඳට අහගෙන ඉන්නකෝ. ශාක කඳක් ඉහළට ගමන් කරනවා. පුතේ ඒ විතරක් නෙමෙයි දැන් අපි දන්නවා දැන් අර ළමයි කීප දෙනෙක් මගෙන් ගොඩක් chat එකකට මැසේජ් දාලා ඇහුවා සර් මොනවද කක්ෂීය අංකුර කියන්නේ රිකිලි කියන්නේ මෙන්න මෙහෙම ඇහුවා කක්ෂීය අංකුර හරිද අහගෙන ඉන්න ගොඩක් ළමයි ඇහුවා කක්ෂීය අංකුර කියන්නේ මොනවද රිකිලි කියන්නේ මොනවද එහෙම ඇහුවා හොඳට අහගෙන ඉන්නකෝ දැන් ඔන්න මොනවද අපි ගත්තයින් පස්සේ පුතේ මේ ශාකයක කක්ෂීය අංකුර කියන්නේ මෙන්න මේ ශාක පත්‍රකාවින් තියෙනවා පුතේ චූටි අතු රිකිලි මේවට කියනවා කක්ෂීය අංකුර කියලා. හරිද? හොඳට අහගෙන ඉන්නකෝ. මෙන්න මේ ලාමක කක්ෂීය අංකුර වලින් ඔක්සිජන නිෂ්පාදනය වෙනවා. මේ කක්ෂීය අංකුර මගින් ඔක්සිජන නිෂ්පාදනය වෙනවා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙතනින් ඉහළ දිශෙන් ඔක්සිජන වේගයෙන් එනකොට පහළට මෙයයිගේ වර්ධනය නිෂේධනය කරනවා. වර්ධනය අඩු කරනවා. එයාට වර්ධනය වෙන්න දෙන්නේ නැහැ. දැන් මම අද ශාක වර්ධක ද්‍රව්‍ය කියනකොට පුතේ ශාක වර්ධක ද්‍රව්‍ය වල මේ අර්ථ දැක්වීම කල්පනා කරලා බලන්න පුතේ. ශාක වර්ධක ද්‍රව්‍ය වල අර්ථ දැක්වීම තමයි වර්ධනය යාමනය කරන නැත්නම් වර්ධනය කරන නැත්නම් නිෂේධනය කරන රසායනික ද්‍රව්‍ය වලට තමයි අපි කියුවේ පුතේ ශාක වර්ධක ද්‍රව්‍ය කියන්නේ. වර්ධක ද්‍රව්‍ය. එතකොට සමහර වෙලාවල වර්ධනය වැඩි කරනවා. සමහර වෙලාවල වර්ධනය අඩු කරනවා. දැන් ඔන්න බලන්න පුතේ මෙන්න මෙතන නිෂ්පාදනය කරන ශාක ඔක්සිජන මගින් මේ සෛල දිගින් වැඩි කරනවා. ඒ විතරක් නෙමෙයි පුතේ මෙන්න මේ කක්ෂීය අංකුර නිෂේධනය කරනවා. ඒ කියන්නේ කක්ෂීය අංකුර වැඩි වර්ධනය වෙන්න දෙන්නේ නැහැ. දැන් අපි මෙහෙම දෙයක් කතා කරමු. හැබැයි මේක වැරදියට තේරුම් ගන්න එපා ඈ. දැන් ඔන්න පන්සලේ ලොකු හාමුදුරුවෝ ඉන්නේ. පන්සලේ ලොකු හාමුදුරුවෝ ඉන්නකොට චූටි හාමුදුරුවෝ මොකද කරන්නේ? ඒගොල්ලෝ නිශ්ශබ්දව ඉන්නේ. හැබැයි ලොකු හාමුදුරුවෝ නැති වෙච්ච ගමන් ලොකු පොඩි හාමුදුරුවෝ ශබ්දා. ඒ වගේ කල්පනා කරලා බලන්න. ඒ කියන්නේ දැන් මෙහෙමයි. දැන් ලොකු ස්වාමීන් වහන්සේ ඉන්නකොට අපි ලොකු ස්වාමීන් වහන්සේ තමයි ඕක බලන්නේ. ලොකු ස්වාමීන් වහන්සේ තමයි ඕක කරන්නේ. ලොකු ස්වාමීන් වහන්සේගෙන් අහන්න ඕනේ. එහෙමනේ. දැන් ලොකු ස්වාමීන් වහන්සේ නේ. දානිකට වැඩ. ඊට පස්සේ කවුද? දෙවෙනි එක්කෙනානේ ඊට පස්සේ පන්සලේ ප්‍රධානියා වෙන්නේ. ඒ වගේ. අපි දුම් ඉස්කෝලේ ප්‍රින්සිපල්. ඉස්කෝලේ ප්‍රින්සිපල් හරිද? ඉස්කෝලේ ප්‍රින්සිපල් මොනවාද? නැහැ. එදාට අපිට හුරේ ඉස්කෝලේ. හැබැයි ඒ දවස්වල කවුද? පොරවේ. එදාට ඉස්කෝලේ නියෝජ්‍ය විදුහල්පති තමයි ආන්න සක්‍රිය වෙලා ඉන්නේ. එයා කියනවා මේ නටන්න බෑ. හරි. එහෙමනේ කියන්නේ. එතකොට ඒ වගේ පුතේ අන්න ඒ වගේ මේ කඳ අග්‍රස්තය අපි අයින් කරමු. කඳ අග්‍රස්තය කැඩුවොත් දැන් කවුද? දැන් කවුද? දැන් කවුද? පුතේ මෙන්න මේ ශාක මොනවාද? අතුරුකිලි වර්ධනය වෙන පටන් ගන්නවා. හරිද? ඒ කඳ අග්‍රස්තය අයින් කරපු ගමන් මම මේ උදාහරණයක් ගත්තේ හොඳේ. ශාක කඳ අග්‍රස්තය අයින් කරපුවාම මෙන්න මේ රිකිලි පුතේ වර්ධනය වෙන්න ගන්නවා වේගවත් විදියට. ශක්තිමත් විදියට. මේගොල්ලෝගේ වර්ධනය වැඩි වෙනවා. තේරුණාද කියන කාරණා? අන්න පුතේ පඳුරු ශාක නිර්මාණය කරනකොට ඕගොල්ලෝ ශාකයක කඳ අග්‍රස්තය කපලා දැම්මහම අන්න අතුරුකිලි වර්ධනය වෙන්න ගන්නවා. කක්ෂීය අංකුර වේගයෙන් වර්ධනය වෙන්න ගන්නවා. අන්න පඳුරක් වගේ ශාකයන් නිර්මාණය කරගන්න නම් අපි පුතේ අග්‍රස්තය ඉවත් කළ යුතුයි. දැන් ඕගොල්ලන් දන්නෝ උදේ හවස ඕගොල්ලන්ගේ අම්මලා තාත්තලා දැන් සතියකට සැරයක් ගිහිල්ලා මොනවද මේ මොනවද තේ දළු කඩන ඕනේ. තේ දළු අයින් කරනවා. තේ දළු කඩනවා සතියකට සැරයක්. තේ දළු කඩනකොට පුතේ මොනවද වෙන්නේ? තවත් අතුරුකිලි දදා තවත් තේ දළු නිර්මාණය වෙනවා. හරිද? ඊගාව සතියේ ඊට පස්සේ තව දළු ටිකක් තියෙනවා. ඊට පස්සේ ඒ දළු ටිකත් ඒගොල්ලෝ අයින් කරනවා. හරිද? මේ විදිහට පුතේ දෛනිකව මේ දළු අයින් වෙනකොට අග්‍රස්තය අයින් වෙනකොට පුතේ එපිකල් එක අයින් වෙනකොට අන්න නව නව ශාක අතුරුකිලි හැදිලා පුතේ පඳුරු නිර්මාණය වෙනවා. හරිද? පැහැදිලිද? රයිට්. එතකොට පුතේ අපි ගත්තයින් පස්සේ මෙන්න බලන්න ඕගොල්ලන්ගේ පිටුවන්ගේ 85 පෙළ ගන්න.
හරිද? පිටු අංකය 85 මෙල්ල ගන්න. හරිද? මේකේ තියෙනවා right? ඔන්න බලන්න. එසේම ශාකයකට අඩුවෙන් ලැබෙන පැත්තේ ඔක්සිජන් ප්‍රමාණයද එක්ස්ප්‍රෙස් වේ. මම මේ කියවනේ 85 පිටුවේ දෙවෙනි ඡේදය. හරිද? හොඳට බලා ගන්න. පුතේ ඔය අනවශ්‍ය chat නවත්තන්න පුතේ ඕගොල්ලන්ගේ අවශ්‍ය දෙයකට විතරක් chat එක දාන්න. සමහර අය අනවශ්‍ය විහිළු කරගෙන chat කරනවා. මම ඒවට කැමති නැහැ. මොකද ඕගොල්ලන් පාඩමට දාලා ප්‍රශ්න විතරක් අහන්න පුතේ. මොකද මේ ඉගෙන ගන්නවා කියන එක ඕගොල්ලන්ට හැමෝන්ටම ලැබිච්ච වාසනාවක් නෙමෙයි. හරිද? හොඳට අහගෙන ඒ නිසා පාඩමට යොමු වෙන්න. ගෙදර අම්මා තාත්තා ඉන්නව නම් දරුවෝ ඔය ෆෝන් එක තියලා වැඩ කරනවද කියලා බලන්න. මොකද අවශ්‍ය දේ විතරක් chat එකට දාන්න. ඒ විතරක් නෙමෙයි ආදරණීය අම්මා තාත්තලා දරුවෝ ගැන ගොඩක් සැලකිල්ලෙන් ඉන්න. හොඳද? මොකද අපි මේ ඔක්කොම එකතු වෙලා මේ කරන්න උත්සාහ කරන්නේ හරියට ගොඩාක් වටින වැඩක් නේ. හරියට ලිග්ගල් තුනක් උඩ තියලා බතක් ලිපේ තියනවා වගේ වැඩක් නේ. මේ ලිග්ගල් තුන තමයි අම්මා තාත්තා ඒ වගේම දරුවෝ ඒ වගේම ගුරුවෝ. මේ තුන් දෙනා හරියට එකතු වෙන්න ඕන. එතකොට තමයි වැඩසටහන හරියට යන්නේ. අම්මා තාත්තා දරුවා ගුරුවරයා. මේ තුන් දෙනාම එක වගේ ඉන්නවා. මේ තුන් දෙනාගෙන් එක්කෙනෙක් හරි වැඩේ අවුල් වුණොත් පුතේ ඕගොල්ලන්ට මේක කරගන්න බැරි වෙනවා. ඒ නිසා හොඳට අහගෙන ඉන්න මගේ රත්තරන් පෙට්ටාව මොකද දන්නවද? මේ වැඩේ මෙතනදී හරියට බේර ගන්න ඕන. ඕන බලන්න හොඳ උදාහරණ අරගෙන මම මේ ගන්නෙ. මේ වැඩේ මේ කතා කරන්නේ පැහැදිලි කරන්න ඕන නිසා. ඕන බලන්න. රයිට්. එතකොට පුතේ හරිද? ශාකයේ අපි ගත්තා ඊපස්සේ ආලෝකයේ ශාකයේ අඩුවෙන් ලැබෙන පැත්තේ ඔක්සිජන් වැඩි ප්‍රමාණයකින්ද ආලෝකයේ වැඩියෙන් ලැබෙන පැත්තේ ඔක්සිජන් අඩු ප්‍රමාණයකින්ද එක් රැස් වේ. එවිට ආලෝකයේ අඩු පැත්තේ සෛල දික්වීම හේතුවෙන් ශාකග්‍රස්තයේ ආලෝකයේ ඇති දිශට හැරී වර්ධනය වීම සිදු වේ. එමෙන්ම මෙන්න මෙතනයි මම දැන් පැහැදිලි කරන්නේ. එමෙන්ම ඔක්සිජන් මගින් ශාකවල පාර්ශ්වික අංකුර වර්ධනය කිරීම නිෂේධනය කරයි. ආන්න යටින් දක්වන්න ගන්න. එමෙන්ම ඔක්සිජන් මගින් ශාකයක පාර්ශ්වික අංකුර නැත්නම් පැත්තෙන් කොට නැගෙන අංකුර වර්ධනය නිෂේධනය කරනවා. යටින් ඉරියඳ ගන්න. වර්ධනය නිෂේධනය කරයි. අග්‍රස්තය කැපූ විට අන්න බලන්න අග්‍රස්තය කපලා අයින් කරනවා අපි. අග්‍රස්තය කැපූ විට රිකිලි දැමීම සිදුවන්නේ ඒ නිසායි. රිකිලි හටගන්නේ ඒ නිසා. හරිද? උද්‍යාන විද්‍යාවේදී පඳුරු ශාක පවත්වා ගැනීම සඳහා අග්‍රස්තය කප්පාදු කිරීම සිදු කරනවා. පැහැදිලිද? ඕක විභාගයට අහනවා මෙහෙම. අග්‍රස්ත උද්‍යාන විද්‍යාවේදී පඳුරු ශාක පවත්වා ගැනීමට කුමක් සිදු කරන්නේයිද? අග්‍රස්තය කපා ඉවත් කරයි. එයට හේතුව කුමක්ද? එහිදී අග්‍රස්තයේ නිපදවන ඔක්සිජන් වල ක්‍රියාකාරීත්වය දුර්වල වේ. එවිට පාර්ශ්වික අංකුර වේගවත් ලෙස වර්ධනය වේ. ඔන්න ඔය කාරණාව අහනවා විභාගයට. රයිට්? ලියන්න පුතේ තරුවක් දාලා. තරුවක් දාලා ලියන්න. තරුවක් දාලා ලියන්න සාමාන්‍ය පෑනෙන්. ශාකවල කඳෙහි සෛල දික් කිරීමේදී ශාකවල කඳෙහි සෛල දික් කිරීමේදී ඔක්සිජන් මගින් කළු පෑනෙන් ලියන්න පුතේ. ඔක්සිජන් මගින් කළු පෑනෙන් ලියන්න. පාර්ශ්වික අංකුර වර්ධනය නිෂේධනය කරයි. පාර්ශ්වික අංකුර වර්ධනය වීම නිෂේධනය කරයි. ඊළඟ තරුව දාලා ලියන්න. ශාකයක අග්‍රස්තය ඉවත් කළ විට කක්ෂීය අංකුර වර්ධනය වීම සිදුවන්නේ ඔක්සීන අඩුවීමෙනි.
ඔක්සිජන අඩු වීම. ඊළඟ තරු දාලා යන පුතේ රතු පෑනෙන් ලියන්න. රතු පෑනෙන් ලියන්න. ඊළඟ තරු දාලා යන රතු පෑනෙන්. උද්‍යාන විද්‍යාවේදී පඳුරු ශාක පවත්වා ගැනීම සඳහා අග්‍රස්තය කප්පාදු කිරීම සිදු කරයි. උද්‍යාන විද්‍යාවේදී පඳුරු ශාක පවත්වා ගැනීම සඳහා අග්‍රස්තය කප්පාදු කිරීම සිදු කරයි. හරිද? පැහැදිලිද? right. එතකොට පුතේ ඔබ මම අපි ඇවිල්ලා තියෙන්නේ අන්තිම මිනිත්තු 10ට. හරි අන්තිම මිනිත්තු 10යි. ඊගාව කාරණාව තමයි ඕගොල්ලන්ට මම ගෙදරට වැඩ දෙනවා. ඒ ගෙදරට දෙන වැඩ තමයි පුතේ මොනවාද ඕගොල්ලන්ගේ මේ පාඩමට දාලා ප්‍රශ්න. ඕගොල්ලන් තව පොතක් ගන්න ඕන. පොත් දෙකක් ඕන මේ පන්තියට. එක දිගට ඉන්නවනම්. එකක් ඔය වගේ ලියන පොත. ඊළඟට පුතේ ප්‍රශ්න පොත. මේ ප්‍රශ්න පොතට මම හැමදාම ප්‍රශ්න 5ක් විතර දෙනවා. අපේ මේ කවින් කියන දරුවා නිතර මැසේජ් කරනවා ඇහෙන්නේ නැහැ කියලා. මං හිතන්නේ අනිත් දරුවන්ට ඒක ප්‍රශ්නයක් නැහැ නේ. අනිත් දරුවන්ට ප්‍රශ්නයක් නැහැ. අනිත් කට්ටිය කියනවා අපිට නම් ඇහෙනවා කියලා. එතකොට ඒ නිසා පුතේ ඔයා කවින් පුතේ පොඩ්ඩක් ඔයාගේ ෆෝන් එකේ සෙටින්ග්ස් පොඩ්ඩක් බලන්න. හරි. එතකොට හොඳට ආගෙන ඉන්නකො පුතේ. මේ අන්තිම ටික මේක තමයි හොඳ මාර්ගය. එතකොට පුතේ මොනවාද ඕගොල්ලන්ට ප්‍රශ්න පොතක් තියා ගන්න ඕන. ඒ ප්‍රශ්න පොතේ ලියන්නේ ප්‍රශ්න. ඒ ප්‍රශ්න කියන්නේ මම. ඒ ප්‍රශ්න වල උත්තර ලියන්නේ ඕගොල්ලෝ. හරිද? එතකොට අන්න වැඩසටහන දැන් මම කියවනේ ඕගොල්ලන්ගේ අරමුණ මොකද්ද? ඕගොල්ලන්ගේ අරමුණ විද්‍යාව විෂයට ඒ සාමාර්ථයක් ගන්න. අන්න ඒ සාමාර්ථයක් ගන්නකොට ඒ වෙනුවෙන් අපි වැඩපිළිවෙලක් හදලා තියෙනවනේ. අන්න ඒ වැඩපිළිවෙලේ පළවෙනි ස්ටෙප් එක තමයි ඒක. ගෙදරට දෙන වැඩ ටික ඕගොල්ලෝ දෛනිකව කරන්න ඕන. අද ඉඳලා හරිද? මේ සඳහා දැන් ඉතින් ලොකු තඩි පොත් ගන්න එපා. පොඩි පොතක් ගන්න. සාමාන්‍යයෙන් අර පිටු 80ක විතර පොතක් අරගන්න. අපි ප්‍රශ්න දෙනවා. ඒ ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕන. හරිද? ලියන්න. පළවෙනි ප්‍රශ්නය ප්‍රශ්න පොතේ දැන් පොතක් හොයන්න ගෙවටේ දුවන්න එපා. තියෙන පොතේ පැන්සලෙන් ලියා ගන්න. හරිද? ප්‍රශ්න පොතේ තියෙන පොතේ දැන් පැන්සලෙන් ලියා ගන්න. පළවෙනි ප්‍රශ්නය ශාකයක වර්ධනය කෙරෙහි ඔව් ඒව කරලා ඕගොල්ලෝ අපේ WhatsApp නම්බර් එකට එවන්න. අපි මැසේජ් එකකට එවන්නම් ඕගොල්ලන්ට. රයිට් ඕකේ ඒ නම්බර එකට එවන්න. ඊට අමතරව පන්තිය පිළිබඳව කමෙන්ට් පන්තිය ඉවර වුණාම දාන්න. නැත්තම් කරදරයි ඈ. ලියන්න. ශාකයක වර්ධනය කෙරෙහි බලපාන ශාකයක වර්ධනය කෙරෙහි බලපාන බාහිර සාධක ලියන්න. ශාකයක වර්ධනය කෙරෙහි බලපාන බාහිර සාධක ලියන්න. ඊළඟ එක ශාක වර්ධක ද්‍රව්‍ය යනු මොනවාද? ශාක වර්ධක ද්‍රව්‍ය යනු මොනවාද? ඊළඟ එක ශාක වර්ධක ද්‍රව්‍ය ප්‍රධාන ලෙස ආකාර කීපයක් පවතී. ඒවා ලියා දක්වන්න.
ඊගාව එක ඔක්සීන වල කාර්ය ලියා දක්වන්න. ඔක්සීන වල කාර්ය ලියා දක්වන්න. ඔක්සීන වල කාර්ය ලියා දක්වන්න. ඊළඟ ප්‍රශ්නය පුතේ ඔක්සීන මගින් ශාක කඳක් ඔක්සීන මගින් ශාක කඳක් ඔක්සීන මගින් ශාක කඳක් ආලෝකය ලැබෙන දෙසට ආලෝකය ලැබෙන දෙසට ආලෝකය ලැබෙන දෙසට වර්ධනය වන ආකාරය පැහැදිලි කරන්න වරහන් ඇතුළේ යන පුතේ රූප සටහන අඳින්න right පුතේ ඊළඟ ප්‍රශ්නය ශාකවල හමුවන ස්වභාවික ඔක්සීනය ලියා දක්වන්න හරිද මගේ බෙටව හොඳට අහගන්න පුතේ ආදරණීය දරුවනේ ඕගොල්ලෝ දැම්ම left වෙන්න එපා හොඳට අහගෙන ඉන්න මම මෙන්න මේ කියලා දෙන අන්තිම වචන කීපය අද දවසේ ඕගොල්ලෝ මාව දැකපු පළවෙනි දවසේ මගෙන් ඉගෙන ගත්ත පළවෙනි දවසේ මටත් හරි සතුටුයි ඕගොල්ලන්ට ගුරුවරයෙක් වීම පිළිබඳව එතකොට රත්තරන් දුවේ පුතේ ඕගොල්ලන්ගේ ජීවිතයේ සාර්ථකත්වයට ඕගොල්ලෝ යන්න මහන්සි ගන්න වැඩ කරන්න පුතේ නතර කරන්න එපා ඕගොල්ලෝගේ ජීවිතේ ඉගෙන ගන්න මේ හැම දෙයක්ම මම අද පළවෙනි දවසේ දැක්ක නිසා ඕගොල්ලන්ට මම මේ කියන්නේ සමහර වෙලාවට ඕගොල්ලෝ පන්තියට එන්නේ එන්නේ එකක් නැති වෙයි දිගටම සමහර වෙලාවට දිගටම එයි එතකොට පුතේ මම ඕගොල්ලන්ට කියන්නේ ජීවිතේ එක දවසක් හරි දැකපු එක ගුරුවරයෙක් නම් ඒ ගුරුවරයාගෙන් ඕගොල්ලෝ දෙයක් ඉගෙන ගත්තා නම් ඒ දේ ජීවිතේට එකතු කරගන්න මම එහෙමයි මට දවසකට හරි ගුරුවරයෙක් වෙච්ච මිනිස්සෙක්ට මම අදටත් ගරු කරනවා එතකොට ඕගොල්ලන්ට මම කියන්නේ ආදරණීය දුවේ පුතේ ඕගොල්ලෝ තව තවත් එකතු වෙනවා නම් ඕගොල්ලෝගේ යාළුවෝ එහෙම දැනුවත් කරන්න. හරිද? තව යාළුවෝ එකතු කරගන්න. ඉක්මනින් ඕගොල්ලෝ පුතේ ඕගොල්ලන්ගේ යාළුවන්ට දැනුවත් කරලා අපිව එකතු වෙන අපි හා එකතු වෙන්න. ඒ වගේම ආදරණීය දරුවනේ අපිට ඊගාව දවසේ කතා කරන්න තියෙන්නේ ගිබරලින් කියන කොටස. ගිබරෙල්ලා ෆුජිකොරායි කියන අපිට පුරුසෝවා කියන විද්‍යාඥයන් තමයි මේක හොයාගන්නේ. මේක හරි ලස්සන කතාවක්. වැරදීමකින් වෙච්ච දෙයක්. හරිද? මේක අහමුලෙස හොයාගත්ත දෙයක්. ඒකෝට මේ දේවල් ගැන අපිට ගොඩක් ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා පුතේ ඕගොල්ලන්ට මම අද අන්තිම මොහොතේ කියන්නේ අපි පිළිබඳව කමෙන්ට් එවන්න ඊට පස්සේ ඕගොල්ලන්ට යම් තොරතුරක් දැනගන්න ඕන නම් අකුරු ඇකඩමි ආයතනයට WhatsApp නම්බර් එකට ඕගොල්ලන් පණිවිඩයක් දාන්න. ඒ වගේම ඕගොල්ලෝ දිගටම එකතු වෙනවා නම් අපිට කමෙන්ට් එවන්න. හොඳයි. ඕගොල්ලන් හැමදෙනාටම සුබ දවසක් සුබ සත්‍යන්තයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.